කතා කරනවා එහෙනවද ළමයි මං? හරි. වීඩියෝ එකත් පැහැදිලි ප්‍රශ්න නැහැනේ. හරි. බලන්න ළමයි අපිට කතා කරන් තියෙන්නේ අලුත් පාඩමක් නිෂ්පාදන හැකියා මායිම් කියන කොටස තමයි අද කතා කරන් තියෙන්නේ. එක බැලුවොත් පිටු අංක 36. පිටු අංක 36. මේක තමයි අපිට කතා කරන් තියෙන්නේ. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව. අපි වක්‍ර ගැන කතා කරනවා. අලුත් පාඩමක් තියෙන. බලන්න. අහගෙන ඉන්න ඊට පස්සේ අපිට නෝට් බලන්න පුළුවන්. මේ බලන්න. කැම් එකේ පොඩි අවුලක් තියෙනවා ළමයි අද මේ. මගේ කැම් එක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා මේ වෙන එකක් පාවිච්චි කරන්නේ. පැහැදිලි බවේ පොඩි ප්‍රශ්නයක්. මේ බලන්න. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව. ඒක තමයි අපි මුලින්ම කතා කරන මාතෘකාව. මේ බලන්න. ළමයි ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන සම්පත් වලින්. ආර්ථිකයක් නිෂ්පාදන සම්පත් පාවිච්චි කරලා තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. මෙන්න මෙහෙම නිෂ්පාදන සම්පත් පාවිච්චි කළා. ඒ ආර්ථිකයට නිපදවන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් තියෙනවා. වචනේ මතක තියාගන්න. නිපදවිය හැකි. නිපදවන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් තියෙනවා. නිපදවිය හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. එක්තරා ආර්ථිකයක මම ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් ගන්න. මේ තියෙන්නේ ළමයි භූමිය. ඉඩම් තියෙන්නේ. හිතන්නකෝ ඉඩම් කෑලි තියනවා කියලා. මයි කොහොම මේක කොටුවක් කියන්නේ ඉඩම් කෑල්ල. මේකෙන් මම අදහස් කරන්නේ මේ භූමිය කියලා අදහස් කරන්නේ මේ සම්පත් ප්‍රමාණය. කොහොම
එතකොට ඔක්කොම තියෙනවා ඉඩම් කැමැලි 4 වරක් 5 20ක්. සම්පත් 20ක් තියෙනවා. හිතන්නකො මේ එක ඉඩම් කැබැල්ලක උදාහරණයක් විදිහට මම ගන්නවා බඩඉරිඟු කියලා. බඩඉරිඟු වගා කරොත් කරල් 100ක් වගා කරන්න පුළුවන් කියලා හිතන්න. ඒ කියන්නේ එක ඉඩම් කෑල්ලකින් නිෂ්පාදනය කියන්නේ දායක මේ හදන්න පුළුවන් බඩඉරිඟු කරල් සංඛ්‍යාව 100යි. මට පුළුවන් නම් කියන්නකෝ මෙන්න මේ අවස්ථාවේ මේ ඉඩම් කෑල්ල 20 පාවිච්චි කරලා මේගොල්ලන් නිෂ්පාදන කටයුතු කරොත් උපරිමයෙන් ඉඩම් කෑල්ල 20න් බඩඉරිඟු කරල් කීයක් අවසානයේ ගන්න පුළුවන්? ළමයි මේ කැම් එකේ අවුලක් තියෙනවද? ළමයි එක්ක අහලා තියෙනවා සර් කැම් එක තව පොඩ්ඩක් ඉස්සරහට ගන්න මේ බැයිද කියලා. ඩී අවුලක් තියෙයි හරි.
දැන් මේක තමයි අපි මම ඊළඟ දවසේ දැන් ක්ලාස් එක ඉවරනහම බලන්න මොකද්ද ගන්න පුළුවන් කියලා. මේ දැන් අපි ක්ලාස් එක කරමු. ඔයාලට බෝඩ් එක පේනවනේ ෂේප් එකේ. නේ? තේරුම් ගන්න පුළුවන් විදිහට පේනවනේ. හරි ෂේප් එකක් දාගෙන මම හදා ගන්නම්. ඔයා කිව්වා එතකොට මේ උත්තරේ රුපියල් 2000යි කියලා. ඒ කියන්නේ මේ සම්පත් මං ඉඩම කියලා ගත්තේ සම්පත්නේ. මේකෙන් හදන්න පුළුවන් බඩේරිඟු කරල් සංඛ්‍යාව 2000යි. මේ ළමයි මම පුංචි ගත්ත උදාහරණයක් නෙමෙයි තියෙන්නේ. රටකත් දැන් ලංකාව කියලා හිතන්න. හරිද? මේ ලංකාව හරි. ලංකාවෙත් තියෙනවනේ ළමයි සම්පත් නිෂ්පාදන සම්පත්. මේ නිෂ්පාදන සම්පත් භාවිතා කරලා ලංකාවේ ආර්ථිකයට නිපදවන්න පුළුවන් උපරිම නිමෝම් ප්‍රමාණය අපි කියනවා ලංකාවේ නිෂ්පාදන හැකියාව කියලා. ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කියලා. ඕනම ආර්ථිකයක ඒ ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් උපරිම වශයෙන් භාවිතා කරාම නිපදවන්න පුළුවන් නිමෝම් මට්ටමට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියාව. මේ වගේ මම තව උදාහරණයක් කියන්න. ආර්ථිකයක තියෙනවා යෙදවුම් 250. එක යෙදවුමකින් බිහි කළ හැකි නිමෝම් ප්‍රමාණය. අපිට ආර්ථික විද්‍යාව ඒකට කියන්න පුළුවන් ඵලදායීතාවය කියලා. ප්‍රොඩක්ටිවිටි. එක යෙදවුමකින් බිහි කරන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය. හිතන්නකෝ 4යි කියලා. එහෙනම් මේ කරුණු දෙක අනුව මේ අවස්ථාවේ මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කීයද? යෙදවුම් මේකක 250ක් තියෙනවා. එක ඒකකයකින් හදන්න පුළුවන් 4ක්. කීයද? 1000යි. very good. එහෙනම් මේ අවස්ථාවේ ඔය ඒකක 1000ට තමයි ඒ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කියලා කියන්නේ. තව උදාහරණයක්. එක්තරා ආර්ථිකයක යෙදවුම් මේකක 200ක් තියෙනවා. එක යෙදවුම් ඒකකයකින් හදන්න පුළුවන් උපරිම නිමෝම් ප්‍රමාණය හෙවත් ඵලදායීතාවය 4යි. එහෙනම් මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කීයද? යෙදවුම් ඒකකයකින් හදන්න පුළුවන් උපරිම වශයෙන් 4යි. 200ක් තියෙනවා. ඵලදායීතාවය කීයද? very good. ඵලදායීතාවය 800. sorry නිෂ්පාදන හැකියාව 800. ඵලදායීතාවය 4යි. යෙදවුම් මේකක 200ක් තිබ්බ නිසා නිෂ්පාදන හැකියාව 800. ඔන්න ඔහම ආර්ථිකයක නිෂ්පාදන සම්පත් වලින් ඒ ආර්ථිකයට නිපදවිය හැකි උපරිම නිමෝම් ප්‍රමාණයට අපි කියනවා නිෂ්පාදන හැකියාව කියලා. මේ බලන්න. එහෙනම් පළවෙනියටම ඔයා බේසික් මේ නෝමල් නිර්වචනය ඉගෙන ගත්තා. ආර්ථිකයකට නිෂ්පාදන සම්පත් වලින් සියලු කියලා දාන්නම් 200ම තියෙනවා 200ම ගන්න. නිෂ්පාදන සම්පත් වලින් නිපදවිය හැකි උපරිම නිමෝම් ප්‍රමාණය. ළමයි මෙන්න මේ දේ තේරුම් ගන්න. නිෂ්පාදන හැකියාවේදී අපි කියන්නේ නිපදවිය හැකි නිමෝම් ප්‍රමාණය. ඇත්තටම හදනවද නැද්ද කියන එක එයාම තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. අපි මේ කියන්නේ මේ ආර්ථිකයට මෙන්න මෙච්චරක් නිපදවන්න පුළුවන්. දැන් නිකන් ඔයාව එක්සැම්පල් එකකට ගන්න. ඔයා දැන් A level ක්ලාස් එකේ ඉද්දී
මේ අවුරුදු දෙකමාර ඔයා වැඩ කරනවා. වැඩ කරලා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලයක් තියෙනවා. ඔයාට ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය මොකක්ද? ඒ කියන්නේ ඔයාට ළඟා වෙන්න පුළුවන් මට්ටම හැකියාව ඔයාගේ. ඔයාගේ මේ අවුරුදු දෙකමාර කාලය පාවිච්චි කරලා A level ප්‍රතිඵලයේ උපරිමය ගත්තොත් මොන ප්‍රතිඵලයද ගන්න පුළුවන්? 3A's ගන්න පුළුවන්. 3A's ගන්න පුළුවන්. මේක තමයි ඔයාගේ මේ අවුරුදු දෙකමාරක අධ්‍යාපන කාලය තුල ඔය තියෙන සම්පත් ටික පාවිච්චි කරලා ළඟා විය හැකි මට්ටම ඔයාට ගත හැකි මට්ටම. හරිද? ලබා ගත හැකි මට්ටම. හැබැයි මං කියන්නේ මෙතන ඉන්න හැමෝටම මේ තුනක් ගන්න පුළුවන්. සමහර කට්ටියක් ඒ තුනක් ගන්නවා. තවත් සමහර කට්ටිය ඒ තුනක් ගන්නෙ නෑ. ඊට වඩා රිසල්ට්ස් එක අඩුයි. අර ඔයා ගන්නෙ A3යිද, ඔයා ගන්නෙ B3යිද, ඔයාගේ රිසල්ට්ස් එක ABCද, C3ක්ද? ඒ කියන දේ රඳා පවතින්නේ ඔයා වැඩ කරන ප්‍රමාණය. ඒක තමයි ඔයා ඇත්තටම ගන්න ප්‍රතිඵලය. ආර්ථිකයකත් එහෙම වෙලා. ආර්ථිකයක යෙදෝම් 200ක් තිබිලා එකකින් 4 ගානේ හැදුවොත් උපරිම වශයෙන් ගන්න පුළුවන් 800ක්. මේක තමයි නිෂ්පාදන හැකියාව කියන්නේ. හැබැයි ඔයාට කියන්න පුළුවන්ද සර් එහෙනම් අනිවාර්යෙන් මේ ආර්ථිකය හැමදාම එකක 800ක් හදනවා කියලා කියන්න පුළුවන්. පුළුවන්ද? වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කවුද දන්නේ මේ 200ම පාවිච්චි මෙයා මේ සම්පත් 200ක් තිබ්බට 200 පාවිච්චි කරන්නේ නැද්ද කියලා? කවුද දන්නේ එකකින් 4ක් හදාගන්න පුළුවන්කම තිබ්බට මේගොල්ලන් නාස්ති කරලා ඔක්කොම කරලා එකකින් 4ක් හදන්නේ නැද්ද කියලා? හදන ප්‍රමාණය එතකොට සමහර වෙලාවට 400 වෙන්න පුළුවන් 500 වෙන්න පුළුවන් සමහර වෙලාවට 800 වෙන්නත් පුළුවන්. මම ඔයාට ඒක තේරුම් කරන්න උත්සාහ කරේ නිෂ්පාදන හැකියාවයි ඇත්තටම අපි ළඟා කරන තත්ත්වය කියන්නේ එකක්ද දෙකක්ද? හැකියාවයි ඇත්තටම අපි කරන දේ කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. යම් වෙලාවක සමාන වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට කියන්න බෑ හැමතිස්සෙම ඔයාගේ හැකියාව ඒ තුනනේ ඔයාට යන්න පුළුවන් උපරිම මට්ටම. ඒකයි ඔයාගේ A level සත්‍ය ප්‍රතිඵලයේ ඇත්තටම එන එක හැමතිස්සෙම සමානයි. රටගත් ඒ වගේ. මේ ඒකක 800 කිව්වේ නිෂ්පාදන හැකියාව. එයාට හදන්න පුළුවන් උපරිම ගාන. ඇත්තටම හදන ප්‍රමාණය ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ ගානම හදනවා වෙන්නත් පුළුවන්. දෙකක්. හරිද? ඕක තේරුම් ගන්න. මේ බලන්න. මේක හරිනේ ආර්ථිකයකට සියලුම නිෂ්පාදන සම්පත් භාවිතා කරලා නිපදවිය හැකි උපරිම නිමෝම් මට්ටම. සම්පත් ආර්ථිකය සියලුම සම්පත් භාවිතා කොට කියලා දාන්න. නිපදවිය හැකි උපරිම නිමෝම් ප්‍රමාණය නැත්නම් උපරිම නිමෝම් මට්ටම. ඔන්න ඕක තමයි නිෂ්පාදන හැකියාව කියන්නේ සරල අදහස. මම තව පොඩ්ඩක් ඉස්සරහට එන්න. මේ බලන්න. එක්තරා ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථිකයේ යෙදෝම් මේකක 250ක් තියෙනවා. ඒගොල්ලන් ළමයි නාස්ති කරන්නේ නැතුව මේ සම්පත් හරියටම පාවිච්චි කරොත් එක ඒකකයකින් උපරිම වශයෙන් ගන්න පුළුවන් 4ක්. ඒ කියන්නේ ඵලදායීතාවය 4යි. ඔන්න කතාව. යෙදෝම් මේකක 250යි එකකින් උපරිම වශයෙන් හදන්න පුළුවන් 4ක්. එතකොට මට කියන්න මේගොල්ලන්ට මේ තියෙන තොරතුරු අනුව මේගොල්ලන්ගේ නිෂ්පාදන හැකියාව කීයද? ඒකක. මේ තියෙන තොරතුරු අනුව මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කීයද? 1000යි. very good. නිෂ්පාදන හැකියාව production possibility එක 1000යි. හැබැයි මම ඔයාලට මෙහෙම කියනවා. ළමයි මේ කතාව මෙහෙම තිබ්බට
මේගොල්ලන් හැසිරුණේ මෙහෙමයි. මේගොල්ලන් නිෂ්පාදනය සඳහා යෙදෝම් විදියට පාවිච්චි කරා මේ කියන්නේ ඇත්තටම කරපු දේ. උදේ පාවිච්චි කරා 200ක්. එක යෙදෝම් ඒකකයකින් ඒගොල්ලන් නිෂ්පාදනය කරා ඒකක 4ක්. අන්න ඒ නිසා ඒ අවස්ථාවේ ඒගොල්ලන් නිෂ්පාදනය කරගත්ත ඒකක 800ක්. මම වාගෙන් අහන ප්‍රශ්න. මේ වෙලාවේ හදපු ඒකක 800ද මෙයාගේ නිෂ්පාදන හැකියාව? ඒ කියන්නේ මෙයාට හදන්න පුළුවන් උපරිම ගාන 800යිද? 800යිද? නෑ. ඔයා නෑ කියන උත්තරෙන් ඒ කියන්නේ ඔයා කියනවා මේ අවස්ථාවේ මෙයා හදලා තියෙන්නේ උපරිමය නෙමෙයි. ඔයාලට මේක බැලුවහම බලලා කියන්නේ. ඇයි මෙයාට උපරිමය හදාගන්න බැරි වෙලා තියෙන්නේ මේ වෙලාවේ? මේ උපරිමය නෙවෙයි හැදලා තියෙන්නේ. ඒක මාත් පිළිගන්නවා. ඇයි මෙයාට මේ අවස්ථාවේ උපරිමය හදාගන්න බැරි වෙලා තියෙන්නේ? බැලුවහම පේනවා. එක ඒකකයකින් උපරිමය වශයෙන් හදන්න පුළුවන් 4යි. හරි අවුලක් නැහැ 4ක් හදලා යා. කිසි අවුලක් නැහැ එකකින් හදන්න පුළුවන් ගාන උපරිමය හදලා. හැබැයි ඔයා දැක්කද මේ ආර්ථිකයේ යෙදවුම් ඒකක 250ක් තිබ්බා. හැබැයි මෙයා මෙතනදී පාවිච්චි කළා කියන්නේ කීයද? 200යි. එන ඔයාට තේරෙනවද? ආර්ථිකයක තියෙන සියලුම සම්පත් භාවිතා කරේ නැත්නම් ආර්ථිකයේ උපරිමය හදාගන්න බෑ. ඒක මතක තියාගන්න. මේකෙන් තේරුම් ගන්න පුළුවන් ආර්ථිකයේ සියලුම සම්පත් පාවිච්චි කරොත් තමයි උපරිමය හදාගන්න පුළුවන්. මෙතන මේ බැරි වෙන්න හේතුව ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් මේගොල්ලන් පාවිච්චි කරලා නැහැ. ඒක තමයි හේතුව. 250ක් තිබ්බට 200යි පාවිච්චි කළා. මම එනවා ඊළඟ ස්ටෙප්. හිතන්න ඒගොල්ලන්ගේ සත්‍ය තත්ත්වය ඔහොම නෙමෙයි. මෙහිමයි උනේ කියලා. ඒගොල්ලන් නිෂ්පාදනයේ ගණිතදී යෙදවුම් ඒකක 250ක් කරගෙන. එක ඒකකයකින් හදලා එක යෙදවුම් ඒකකයකින් නිෂ්පාදනය කළා ඒකක 3ක්. ඒ කියන්නේ හදලා තියෙන්නේ කීයද? හදලා තියෙන කීයද උත්තර දෙන්න. එතකොට පුළුවන් වෙනවනේ ඔයාලට. මාත් එක්ක කතා කර යන්න. හදලා තියෙන්නේ කීයද? very good. 750. මේ 750යිනේ මෙතන හදලා තියෙන්නේ. මේ 750ද මේගොල්ලන්ට හදන්න පුළුවන් උපරිම ගාන. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව නැහැ. ඒ කියන්නේ මෙතන මෙයා උපරිමය හදලා නැහැ. හේතුව පේනවද ඔයාලට? යෙදවුම් එකක 250යි තිබ්බේ. හරි 250ම පාවිච්චි කරලා. හැබැයි එකකින් මෙයාට හදන්න පුළුවන්කම තියෙනවා උපරිම ඵලදායීතාවය ඒකක 4ක් ගන්න පුළුවන් යෙදවුම්. 4ක් ගන්න පුළුවන්කම තියෙද්දි මෙයා හදලා තියෙන්නේ අරගෙන තියෙන්නේ යෙදවුමෙන් ඒකක 3යි. කියන්නේ මොකක් කර නාස්තියක් කරලා. ගන්න පුළුවන් උපරිමේ පාවිච්චි කරලා නැහැ යෙදවුම්. ශ්‍රමය කියලා හිතුවොත් ශ්‍රමිකයෝ අයිස් ගහනවා. 8 ඉඳන් 5 වෙනකම් වැඩ කරද්දි ගන්න පුළුවන් නිමෝම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි 8 ඉඳන් 5 වෙනකම් වැඩ කරා. ඇතුලේ අයිස් පාරවල් දෙනවා. ඒක නිමෝමක් ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ උපරිමේ නේ. එන ඔයාට තේරෙන්න ඕනේ. උපරිමය ගන්න නම් උපරිම ඵලදායීතාවයත් අත්කරගන්න. එහෙනම් ළමයි තුන්වෙනි අවස්ථාව මම ඔයාලට කියනවා. යෙදවුම් ඒකක 250ක් පාවිච්චි කරලා එක යෙදවුම් ඒකකයකින් 4ක්ම මේගොල්ලන් නිෂ්පාදනය. මේ අවස්ථාවේ මෙයා නිෂ්පාදනය කරනවා ඒකක 1000ක්. මේ උපරිමයද නැද්ද මෙයාගේ? උපරිමයද නැද්ද? මේ තියෙන්නේ උපරිමය. එහෙනම් මම ඔයාට මේ පළවෙනියට කියලා දීපු අදහස තව විස්තරාත්මකව ලියනවා. මේ පාඩමෙන් ඔයා ඉගෙන ගත්තා. ඇත්තටම නිෂ්පාදන හැකියාව කියන්නේ මේකයි. ආර්ථිකයේ පවත්නා සියලුම සම්පත් ඔක්කොම ටික ගන්න ඕනේ.
ආර්ථිකයේ තියෙන සියලුම ආර්ථිකයේ නිෂ්පාදනයට යොදාගත හැකි. මම ලියන්නම් එහෙම පවත්නවා කියන්නේ ආර්ථිකයේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් ගන්න පුළුවන් උපරිම ඵලදායීතාවය ගන්න. භාවිතා කරලා නිපදවිය හැකි උපරිම නිමෝම් මට්ටම. හරිනේ? හරිනේ මේ නිර්වචන? ආර්ථිකයේ නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි සියලුම සම්පත් ඒ කියන්නේ 250ම ගන්න ඕනේ. උපරිම ඵලදායීතාවයෙන් පාවිච්චි කළා. ඒ කියන්නේ එකකින් 4යි නම් 4ම හදන්න. අන්න එහෙම නිපදවන්න පුළුවන් නිමෝම් මට්ටමට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියාව කියලා. හරිනේ? අර සියලුම සම්පත් වලින් උපරිම නිමෝමක් ගන්නවට වඩා මම ආර්ථික විද්‍යාව පැත්තෙන් අර සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කරලා නිපදවිය හැකි නිමෝම් මට්ටම කියලා කියනවා. හරි? තේරුණාද මෙතනට වෙනකම්? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේක ළමයි A level වල වැදගත්ම පාඩමක්. හරිද? ලොකු ලකුණු ප්‍රමාණයක් යන. හරිද? ඕකේ කියලා මැසේජ් එකක් දාන්න Tamanට තේරුණා නම්. නැත්නම් Tamanට තියෙන ප්‍රශ්න දාන්න. ළමෙක් අහනවා ළමයි දෙන්නෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ජීප්මි පරක්කු වෙලාද ආවේ? මේ බලන්න. ඔක්කොටම වගේ තේරුණා. හරි මේ බලන්න. ළමෙක් ප්‍රශ්නයක් අහන් ඉන්න ඕනේ හොඳේ. හරියට අවධානය නැති වුණොත් ඔයාලට සමහර වෙලාවට මිස් වෙනවා. ළමයි 60ක් ඉඳලා 60න් 59කට හරියට තේරලා එක්කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න විදිහක් නැහැ. හරි මේ බලන්න. ළමෙක් අහනවා සර් යෙදුම් 250 තිබ්බොත් එකකින් 5ක් හදන්න පුළුවන් නම් 1250යි. ඔව් එතකොට 1250. මම මෙතන හිතලා තියෙන ළමයි යෙදුම් මේකක 250යිනේ මේ ආර්ථිකයේදී. එකකින් හදන්න පුළුවන් උපරිමය 4යිනේ.
මේක පදනම් කරගෙන තමයි මම මේ ආර්ථිකයේ ඒකක 1000යි කියලා කියන්නේ. මම ඔයාලට කිව්වොත් නෑ මේ ආර්ථිකයේ ඒකක යෙදවුම් මේක 250ක් තිබ්බේ. හැබැයි එකකින් හදන්න පුළුවන් 5ක් තිබ්බා කියලා. එතකොට නිෂ්පාදන හැකියාව ඔයා කියන්නේ 1250යි. මම ඔයාට කිව්වොත් ළමයි එකකින් 5ක් හදන්න පුළුවන්කම තිබ්බා. හැබැයි 250ක් නෙවෙයි. මේ ආර්ථිකයේ 300ක් තිබ්බා කියලා. ඒ අවස්ථාවේ නිෂ්පාදන හැකියාව කීයද? ඒ අවස්ථාවේ නිෂ්පාදන හැකියාව යෙදවුම් මේක 300යි. එකකින් 5ක් හදන්න පුළුවන්. කීය නිෂ්පාදන හැකියාව? එතකොට 1500. මම හිතනවා තේරෙනවා කියලා. මේ තියෙන තොරතුරු පදනම් කරගෙන තමයි මම කියන්නේ මේ අවස්ථාවේ හදන්න පුළුවන් උපරිමයේ එකක 1000යි. ඇයි ඒ? මේ ආර්ථිකයේ යෙදවුම් මේක 250යි තියෙන්නේ. හදන්න පුළුවන් නිමවුම් මේකක 4යි උපරිමයේ 4යි එකකින් හදන්න. එතකොට 1000යි. තේරෙනවනේ? හරි. එහෙනම් මම දෙවැනි අවස්ථාවේ කිව්වා ඔයාට නිෂ්පාදන හැකියාව කියන්නේ ආර්ථිකයේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් පාවිච්චි කරලා ඒ පාවිච්චි කරද්දිත් එක යෙදවුමකින් උපරිම ඵලදායීතාවයක් හම්බෙන විදියට පාවිච්චි කරන්න ඕනේ. අන්න එහෙම කළා නිපද විය හැකි නිමවුම් මට්ටමට අපි කියනවා නිෂ්පාදන හැකියාව. හරි. මේ දෙවැනි අවස්ථාව නම් මේ නිර්වචනෙම තව විදියක් තියෙනවා කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මේ දැන් ඔයා පැති දෙකක් නෙමේ මේකෙන් මම කිව්වේ නිෂ්පාදන හැකියාව කියන්නේ සියලුම සම්පත් පාවිච්චි කරන්න. මේකෙන් මම කිව්වේ උපරිම ඵලදායීතාවයෙන් නිෂ්පාදනය කරන්න. ආර්ථික විද්‍යාවේ මෙන්න මේ අදහස් දෙකට ළමයි ලස්සන වචන දෙකක් පාවිච්චි කරනවා. ආර්ථිකයේ සියලුම සම්පත් භාවිතා කරනවට අපි තනි වචනයක් කියනවා. ඒ වචනේ තමයි පූර්ණ සේවා නියුක්තිය. අපව කියන්නේ පූර්ණ සේවා නියුක්තිය. ආර්ථික විද්‍යාවේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් පාවිච්චි කරනවා. full employment. පූර්ණ සේවා නියුක්තිය. අර මේක ඇතුලේ තියෙන මේ අදහස තියෙන්නේ උපරිම ඵලදායීතාවයෙන් පාවිච්චි කරනවා කියන්නේ. ඒකටත් ආර්ථික විද්‍යාවේ නමක් කියනවා. නිෂ්පාදනය කරද්දී උපරිම ඵලදායීතාවය. නම තමයි පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය. එහෙනම් ළමයි මේ වචන දෙකම පාවිච්චි කරලා මට කියන්න පුළුවන්ද මම නිෂ්පාදන හැකියාව මෙහෙම කියනවා. ආර්ථිකයක සම්පත් පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි දෙකම ඉටු වෙන ආකාරයට හැදුවොත් හදන්න පුළුවන් මට්ටම. හරි නේද? පූර්ණ සේවා නියුක්තිය කියන එකේ අදහස් ගන්න සියලුම සම්පත් පාවිච්චි කරනවා. පූර්ණ නිෂ්පාදනය කියන එකේ අර්ථය තමයි උපරිම ඵලදායීතාවයෙන් නිෂ්පාදනය කරනවා. හරිනේ? මේ දැන් මම ඔයාගෙන් මේක පෙන්නනවා ළමයි මට කියන්න. පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු වෙන ආකාරයට මේ ආර්ථිකයේ කටයුතු කරොත් මේ ආර්ථිකයට හදන්න පුළුවන් නිමවුම් මට්ටම. ඔයා කීයද මෙතනට කියන්න ඕනේ? කීයද කියන්න ඕනේ? 1500. ඇයි ඒ? ඔයා දන්නවා හරි. සර් කිව්වේ පූර්ණ සේවා නියුක්තිය ඉටු වෙනවා කියලානේ. එහෙනම් මේ සියලුම සම්පත් පාවිච්චි කරන්න ඕනේ. 300ම පාවිච්චි කරන්න. සර් කියනවා පූර්ණ නිෂ්පාදනයත් ඉටු වෙන්න ඕනේ කියලා. එහෙනම් එකකින් උපරිමයේ 5ක් හදන්න පුළුවන්. 5ම හදන්නත් අන්න එහෙම කරද්දී හදන්න පුළුවන් නිමවුම් මට්ටමනේ මම ඇහුවේ. එහෙනම් ඔයා සියලුම සම්පත් පාවිච්චි කරොත් 300ම භාවිතා කරන්න ඕනේ. උපරිම ඵලදායීතාවය ගත්තොත් එකකින් 5ක් ගන්න ඕනේ. එහෙම කරලා හදන්න පුළුවන් නිමවුම් මට්ටම 1500. හරිනේ? මේක මම ඔයාලට කිව්වේ අර අදහස තේරුම් කරන්න ඕන නිසා. සරල අදහස. ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන හැකියාව මේ අදහස් දෙකම හරි. පළවෙනි එක අර අර්ථයෙන් විස්තරාත්මකව කියනවා. ආර්ථිකයක නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කරලා නිපද විය හැකි නිමවුම් මට්ටම. හරි? අර නම් දෙකක් තිබ්බනේ. නම් දෙක දාලා කියද්දී ලෙසියෙන් කියන්න පුළුවන්. ආර්ථිකය පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඉටු වෙන ආකාරයට නිෂ්පාදනය කරද්දී
නිපද විය හැකි උපරිම නිමෝම මට්ටමට අපි කියනවා නිෂ්පාදන හැකියාව. අර විස්තරයක් කියන්න ඕනේ වචන දෙක දැම්ම හරි. ඒ දෙකේ අර්ථය තමයි අර මං කිව්වේ සියලුම සම්පත් පාවිච්චි කරනවා කියන එක තමයි පූර්ණ සේවා නියුක්තියෙන් කියන්නේ. උපරිම නිමෝම ගන්නවා කියන එක තමයි පූර්ණ නිෂ්පාදනය කියන්නේ. තේරුණාද කියපු දේ? හරිනේ? ඒ නිර්වචන දෙකම හරි. අපි ලියා මේක හයිලයිට් කරගන්න. මෙහෙම කරමු. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව වන්නේ වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම යෝග්‍ය සම්පත් පාවිච්චි කරනවා කියන්නේ. මේ මං කහපාටින් හයිලයිට් කරලා තියෙන වාක්‍ය ආර්ථික විද්‍යාවේ එක වචනකින් කියන්නේ. එක වචනකින් කියන්නේ එක නමකින් කහපාටින් හයිලයිට් කරලා තියෙන එකට තමයි මොකක් කියන්නේ? ටයිප් කරන්න ඕනේ හැමෝම. ඒ අහන් ඉඳලා මේ එක්සෑම් එක පාස් වෙන්න නෙවෙයි ආවේ. හරිද? මේ concept හොඳට ඉගෙන ගන්න. A level වලදී හොඳට රිසර්ච් ගන්න. උත්තර දෙන්න. හැමෝම ටයිප් කරලා එවන්න පාඩම් කරා වගේ දෙයක් මේ වෙන්නේ. ඔයාලට ආපහු පාඩම් කරන්න දෙයක් නැහැ. very good. එවපු අය හැමෝම හරි අනිත් අය එවන්න කම්මැලි වෙන්න එපා. very good. එකක්ද කොයිද ඉන්නවා මෙතන? very good. very good. ශානි කෞශල්‍ය මේ අපාටින් හයිලයිට් කරලා කියන තියෙන එක නෙවෙයි නිෂ්පාදන හැකියාව කියන්නේ. හරි ඔක්කොටම මුළු concept එකටම තමයි නිෂ්පාදන හැකියාව කියන්නේ. අර බෝඩ් එකෙත් තියෙනවා. ඔය කහපාටින් හයිලයිට් කරලා තියෙන එකට විතරක් මම නමක් කිව්වා. දැන් try කරන්න කෞශල්‍ය. ආපහු බෝඩ් එකත් ඕනනම් බලලා. very good. උත්තර දෙන අයට පහසුවෙන් මේව මතක තියෙයි. උත්තර දෙන්නේ නැති අයට ඉතින් ආපහු මහන්සියලා පාඩම් කරන්න වෙයි. ඔච්චරයි තියෙන්නේ. ඔයා තෝරගන්න යන පාර. very good. ඕකට තමයි පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ. ලියා ගන්න උතන එක පාටක් ගන්න highlighter දෙකක් ගන්න පාට දෙක. වර්තමාන නිෂ්පාදනයේ දාගත්ත එක සියලුම යෝග්‍ය සම්පත් කියන එකෙන් අදහස් ගන්න ඒව පාවිච්චි වෙනවා කියන එකනේ. පූර්ණ සේවා නියුක්තිය ලියා ගන්න එක පාටකින් highlight කරලා. එතන ලියා ගන්න පූර්ණ සේවා නියුක්තිය කියලා. මේ highlight කරපු තැන. මේ උපරිම ඵලදායීතාවයේ යුතුව භාවිතා කිරීම. මේකේ අදහස මොකද්ද? උපරිම ඵලදායීතාවයෙන් යුතුව භාවිතා කරනවා කියන එකේ අදහස. very good. very good. ඒකත් ළමයි මේ වගේ තව පාටකින් highlight කරලා ලියා ගන්න එතන පූර්ණ නිෂ්පාදනය කියලා. උතන ළමයි මේ සයිඩ් එකේ වගේ මෙතන ඕන්න මෙන්න මේ හරියේ ඕන්නම් අර උදාහරණයක් දා ගන්න පුළුවන්. යෙදවුම් මේකක 250ක් තියෙනවා නම් ආර්ථිකයක එක යෙදවුමකින් හදන්න පුළුවන් නිමවුම් සංඛ්‍යාව උපරිමය 4යි නම් ඒ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වෙන්නේ 1000යි. අන්න ඒ වගේ උදාහරණයක් ලියාගත්තා නම් ඕක හරියටම හරි. ආපහු කියනවා
යෙදවුම් ඒකක 250ක් පවතින ආර්ථිකයක එක යෙදවුම් ඒකකයකින් නිපදවිය හැකි උපරිම නිමෝම් ප්‍රමාණය. හෙවත් උපරිම ඵලදායීතාවය. 4යි නම් එම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඒකක 1000කි. හදන්න පුළුවන් උපරිමයෙන්. හරිද? හරිනේ? එහෙනම් අපි ලියමු පූර්ණ සේවා නියුක්තිය යටතේ ලියමු පූර්ණ සේවා නියුක්තිය යටතේ මෙන්න මේ මෙතන ලියන්න තිත් කියලා තියෙන වර්තමානයේ නිෂ්පාදනයට යොදාගත හැකි වර්තමානයේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම යෝග්‍ය සම්පත් වර්තමානයේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම යෝග්‍ය සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම. පූර්ණ සේවා නියුක්තිය නම් වේ. පූර්ණ නිෂ්පාදනය යටතේ ලියන්න.
නිෂ්පාදනයේට යොදා ගන්නා සියලුම සම්පත් නිෂ්පාදනයේට යොදා ගන්නා සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කිරීම උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කිරීම ආපහු කියන්නලු නිෂ්පාදනයේට යොදා ගන්නා සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් යුතුව භාවිතා කිරීම කියන්නේ එකකින් ගන්න පුළුවන් උපරිමය 4යි නම් භාවිතා කරන හැම සම්පතකින්ම උපරිම වශයෙන් 4ක් ගන්න ඕනේ. ඒ කියන්නේ උපරිමය ගන්න ඕනේ කියන්නේ. උපරිම ඵලදායීතාවයෙන් යුතුව භාවිතා කිරීම පූර්ණ නිෂ්පාදනය නම් වේ. හරිනේ? හරි. නිෂ්පාදන හැකියාව කියන්නේ මම එතකොට ආකාර දෙකකින් කියන්න කියලා දුන්නා. අර විස්තරාත්මකව කියන්න පුළුවන්. කෙටියෙන් අර සංකල්ප දෙකේ නම් දෙක දාලා කියන්න පුළුවන්. විස්තරාත්මක කියන්නේ කොහොමද? ආර්ථිකයක නිෂ්පාදනයට භාවිතා කළ හැකි නැත්නම් නිෂ්පාදනය සඳහා යෝග්‍ය සියලුම සම්පත් පාවිච්චි කළා. ඒවත් සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කරලා නිපදවන්න පුළුවන් නිමවුම් මට්ටමට නිෂ්පාදන හැකියාව. නම් දෙක දාලා කිව්වොත් ආර්ථිකයක සම්පත් පාවිච්චි කරද්දී පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි ඉටු වෙන ආකාරයට ගන්න පුළුවන් උපරිම නිමවුම. හරි. ඊට පස්සේ මම එනවා ළමයි නිෂ්පාදන හැකියාමායම් වක්‍ර කියන මාතෘකාවට. ඒකේ උපකල්පන කියලා මාතෘකාවක් තියෙනවා. ඒක එහෙම තියන්න. තියලා නිෂ්පාදන හැකියාමායම් වක්‍ර කියන මාතෘකාවට උපකල්පන ගන්නලා තමයි වක්‍රය කියන්නේ. මේ බලන්න. සාමාන්‍යයෙන් ළමයි ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව කියන එක අපි ඉගෙන ගත්තා.
ආර්ථිකයක සියලුම සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කරලා නිපද විය හැකි නිමෝම මට්ටමට නිෂ්පාදන හැකියාව කියලා කිව්වා. ළමයි මේ නිෂ්පාදන හැකියාව රටක නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාර සටහනකින් ඉදිරිපත් කරාම මේකට අදාළව වක්‍රයක් වදින්න පුළුවන්. ඒ ප්‍රස්ථාර සටහනට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියාමායින් වක්‍රය. ඒ කියන්නේ ආර්ථිකයක නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාර සටහනකින් ඉදිරිපත් කරාම අපි මේ ප්‍රස්ථාර සටහනේ එන වක්‍රයට අපි කියනවා නිෂ්පාදන හැකියාමායින් වක්‍රය කියලා. හරිද? නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාර සටහනකින් ඉදිරිපත් කිරීම. හැබැයි ළමයි මේ නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාර සටහනකින් ඉදිරිපත් කරද්දී අපිට පුංචි ප්‍රශ්න කිහිපයකට මුහුණ පාන්න වෙනවා. මොකද මේ ප්‍රායෝගිකව ආර්ථිකයක තියෙන තත්ත්වයක් ප්‍රස්ථාර සටහනකින් කොහොමද ඉදිරිපත් කරන්නේ? පුංචි ගැටලු කීපයක් ඇති වෙනවා. ඉතින් ළමයි මේ ගැටලු කීපයත් එක්ක අපිට අර සත්‍ය තත්ත්වයම ඒ විදිහට නිරූපණය කරන්න බෑ. ආර්ථික විද්‍යාවේ සාමාන්‍යයෙන් කරන දෙයක් ඔයා විද්‍යාවෙත් මේක කරනවා. සත්‍ය තත්ත්වයේ හැම් පිටින්ම අපිට කන්ට්‍රෝල් කරන්න බැයි නම් ඉදිරිපත් කරගන්න බැයි නම් අපි පාවිච්චි කරන උපකල්පන කියලා જાතියක්. අපි හිතනවා මම මේ කන්සෙප්ට් එක ඉදිරිපත් කරද්දි මෙන්න මේ විදිහටයි මේ සාධක තිබ්බේ. උපකල්පන කියන්නේ ඒවට. ඔය පරීක්ෂණ එහෙම කරද්දි කරන්නේ මේ සමහර උපකල්පන තියෙනවානේ මේක මෙහෙමයි මේක මෙහෙම වෙන්නේ නැති කියලා උපකල්පනය කරලා තමයි මේ ගාන හදලා තියෙන්නේ මම. පටෝලෙවල් කාලේ අහුවෙන්නේ නැති. උපකල්පන තියෙනවා. ඉතින් නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාර සටහනකින් ඉදිරිපත් කරද්දි ළමයි අපි ආර්ථික විද්‍යාවේ උපකල්පන කීපයක් පාවිච්චි කරනවා. ඇයි පාවිච්චි කරන්න වෙන්නේ කියන එක මම උපකල්පන ටික කියලා දෙද්දි තේරෙනවා. එහෙනම් හැකියාමායින් වක්‍රය කතා කරන්න කලින් මම ඔයාට කියලා දෙනවා හැකියාමායින් වක්‍රයක් අඳින්න ආර්ථික විද්‍යාවේ පදනම් වන උපකල්පන හේතුවත් එක්ක. අර ළමයෙක් මගින් කලින් ප්‍රශ්නයකුත් ඇහුවා. සර් ඒකක යෙදවුම් එකක 200 තිබිලා එකකින් 4යි නන්නේ සර් 800යි කියන්නේ. ඔය ආර්ථිකයේ යෙදවුම් එකක 200 නැතුව 250ක් තිබ්බනම් නිෂ්පාදන හැකියාව 800 වෙනවද? වෙනවද? නෑ. එතකොට ළමයි අපිට කියන්න වෙන්නේ 1000යි කියලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ ආර්ථිකයක ළමයි සම්පත් ප්‍රමාණය මත තමයි නිෂ්පාදන හැකියාව තීරණය. ඵලදායීතාවයත් බලපාන. ඉතින් රටක ඇත්තටම සම්පත් කියන්නේ මොනවද? කලින් පාඩමේ අපි ඉගෙන ගත්තා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. හොඳට කල්පනා කරලා ප්‍රැක්ටිකල් හිතලා කියන්න. රටක ඔය කියන සම්පත් නිරන්තරයෙන් වෙනස් වීමකට ලක් වෙනවද? නැත්නම් ඒ සම්පත් ප්‍රමාණය හැමදාටම එකම විදිහට තියෙනවද? ප්‍රැක්ටිකලි රටක දැන් ගොඩාක් ලෝකයේ ළමයි කොරෝනා නේ කොවිඩ් වසංගතයේ පැතිරලානේ තියෙන්නේ. අපි මේ වෙන්න එහෙම කියනවා නෙවෙයි. හැබැයි මේ මං කතා කරන විනාඩියේ රටක ඉන්න මිනිස්සු ප්‍රමාණය නෙමෙයි තව විනාඩි 5කින් ඉන්නේ. දැන් මේ තියෙන කොවිඩ් වසංගතයත් එක්ක සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. කාටවත් කියන්න බෑ රටක සම්පත් ප්‍රමාණය මේ හැමදාම එක මට්ටමක් තියෙනවා. වෙනස් වෙනවා. ශ්‍රමය වෙනස් වෙනවා. මම මේ කතා කරන වෙලාවෙත් කවුරු හරි නැති වුණාද දන්නේ නැහැ. මම මේ කතා කරන වෙලාවෙත් උඩරට පැත්තට වැහැලා කඳු වනාන්තර නාය ගිහිල්ලාද දන්නේ. මම මේ කතා කරන වෙලාවෙත් ආගමන සම්පත් රටක විනාශ වෙලාද දන්නේ නැහැ ලංකාවේ. ගින්නක් අරගෙන ගොඩනැගිල්ලක් විනාශ වුණාද දන්නේ නැහැ. සම්පත් සම්භාරය ළමයි ප්‍රැක්ටිකලි වෙනස් වෙනවා. ඉතින් සම්පත් අනුවනේ නිෂ්පාදන හැකියාව තීරණය. එහෙනම් සම්පත් වෙනස් වෙන්න නිෂ්පාදන හැකියාවත් තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවද නැද්ද? ප්‍රැක්ටිකලි කියන්නකෝ මට කතා කරන්න. වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඉතින් ළමයි එහෙම වෙනස් වීමක් තියෙද්දි
මට ප්‍රස්ථාර සටහනක් ඇඳලා කියන්න පුළුවන්ද මෙච්චරයි නිෂ්පාදන හැකියාව කියලා. ඉතින් මම ප්‍රස්ථාරය ඇඳ කියලා හිතන්නකෝ. ඇඳලා ඊළඟ තප්පරේදී මං කියලා තියෙන බොරුවක්. මං ඇඳලා මං කියනවා මේ රටේ නිෂ්පාදන හැකියාව වෙච්ච. ඊළඟ තප්පරේදී ඒක බොරු වෙනවා. ඒ දැන් සම්පත් සම්භාරය වෙනස් නේ කලින්ට වඩා. තේරෙනවද ඕක? සම්පත් සම්භාරය ප්‍රැක්ටිකලි වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීමත් එක්කට අපිට නිශ්චිතව නිෂ්පාදන හැකියාව මෙච්චරයි කියලා ප්‍රස්ථාරයක් හඳින්න බෑ. ඒක වැරදීනේ එහෙම ඇන්දොත්. මොකද හේතුව අර නිෂ්පාදන හැකියාව වක්‍රයක් එනම් දෙපැත්තෙන් දෙන්නෙක් බදා ඉන්න ඕනේ එජස් ගන්න. තප්පරෙන් තප්පරෙන් එජස් වෙනවා. නිශ්චිත නැහැ. එහෙනම් ළමයි අපිට අර ප්‍රැක්ටිකල් තත්ත්වේ කන්ට්‍රෝල් කරන්න බැරි නිසා අපි ප්‍රස්ථාරයක් ඇඳලා ආර්ථික නිෂ්පාදන හැකියාව මෙන්න මෙච්චරයි කියලා කියන්න නම් උපකල්පනයක් දාන්න වෙනවා. මම මේ ප්‍රස්ථාරය ඇඳිද්දී මම මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව මෙන්න මෙච්චරයි කියලා කියද්දී මේ රටේ තිබ්බ සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න තේරුණාද පළවෙනි උපකල්පනය කරන්න හේතුව? කාලයක් ඇතුළත ගත්තත් පුතේ කාලය අතරතුර වෙනස් වෙනවනේ ඉතින් තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවනේ ඉතින් නේ මාසයක් ගත්තා දවස් අද දවස් ඇතුළත වෙනස් වෙනවා. ඒතර අපිට නිශ්චිතව කියන්න බෑනේ. සම්පත් සම්භාර ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. එතන ළමයි හැබැයි අපි මෙහෙම දෙයක්ත් කරනවා. ආර්ථිකයේ තියෙන සම්පත් ප්‍රමාණාත්මකව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණාත්මක වෙනස් වෙන්නේ නැහැ කියන එක උදාහරණයකින් කිව්වොත් හිතන්නකෝ රටේ ඉන්නේ ශ්‍රමිකයෝ 100යි කියලා. ඒ 100 වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේක විතරක් උපකල්පනය කරලා හරියන්නේත් නැහැ. බැරි වෙලාවත් හරි. මුන් 100 හැමමයි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මුන් 100 මාසයක් විතර යද්දි හොඳ මාසික කෝස් එකක් කරලා ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි කරලා පුහුණුවක් කරලා ප්‍රැක්ටිස් එකක් කරලා ඉන්නවා ඒත් උන් 100ම තමයි. මට කියන්නකෝ මේ මාසෙකට කලින් මේ 100ෙන් ගත්ත නිමෝමට වඩා මාසෙන් පස්සේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා නේ හොඳ දැනුමක් තියෙනවා ඒවත් එක්ක මේ 100 දෙනාට බිහි කරන්න පුළුවන් නිමෝම වැඩිද අඩුයිද? වැඩි. ඉතින් ඔය ප්‍රැක්ටිකල් ඉෂුව එක නිසා ඕක හේතු වෙනුත් නිෂ්පාදන හැකියාව වෙනස් වෙනවා. අපිට නිශ්චිතව ඉදිරිපත් කරන්න බෑ. එහෙනම් මේ ප්‍රමාණාත්මකව විතර 100%මයි කියලා විතරක් හරියන්නේ නැහැ. මේගොල්ලන්ගේ මේ ක්වොලිටි එක ගුණාත්මක තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මුන් ඉගෙනගෙන එහෙම ඊට වඩා කරන්නේ නැහැ. මුන්ගේ ගුණත්වය වෙනස් වෙන්නේත් නැහැ. ඒ විදිහටමයි. ඒ දෝම්වල ශ්‍රමයේ මම උදාහරණ දෙන්නත් නේ. ක්වොලිටි එක වෙනස් වෙන්නේත් නැහැ කියලා හිතනවා. එහෙනම් ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මකව වෙනස් වෙන්නේත් නැහැ. දැන් නම් රින් ගන්න දරන්නේ නැහැ. හරි. මං කිව්වොත් ළමයි සම්පත් මං හිතලා තියෙනවා මෙතනදී ප්‍රමාණාත්මක ගුණාත්මකව මුකුත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔයාලට කියන්න බෑ සර් ඊළඟ විනාඩියේ කියපු එක බොරු කියලා. මොකද මම කියලා තියෙන නිෂ්පාදන හැකියාව මෙච්චරයි කියලා මේ දෙකම පදනම් කරේ. මම ප්‍රමාණාත්මකව විතරක් කියලා හිතුවත් වාගේ සර් ඉතින් 100 හිටියද හිතන්නකෝ මෙහෙම වුණා කියලා. දැන් ආර්ථිකය මෙහෙම වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට ඉස්සරට වඩා නොලෙජ් එකක් තියෙනවා. එහෙනම් සර් කියන නිෂ්පාදන හැකියාව බොරුනේ. ඔව් බොරු ඒක. ඒ නිසයි මම දෙපැත්තෙන්ම කල්පනා හරි ප්‍රමාණාත්මක වෙනස් වෙන්නෙත් නැහැ. ඊදොම් වල ගුණාත්මක තත්ත්වය වෙනස් වෙන්නෙත් නැහැ. අමුද්‍රව්‍ය වේවා, ප්‍රාග්ධන සම්පත් වේවා. දෙපැත්තෙන්ම වෙනස් වෙන්නේ නැහැ. සම්පත් සම්භාරය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද කියපු දේ? හරිනේ. එහෙනම් පළවෙනි එක සම්පත් සම්භාරය නොවෙනස්ව පැවතීම. එහෙම කරන්න හේතුවක් තේරුණාද? මේක මට පාඩම් කරලා වැඩක් නැහැ ඔයා. ඕන කිල වෙන්න පුළුවන් මේක පාඩම් කර. එක වසරේ පොඩි එකෙක්ට වුණත් මේ හතරක් දාලා හරි අද දවස් දෙන්නම් මේ කටපාඩම් කරගනින් කිව්වොත් පුළුවන් වුණා. ඔයාට අදහස තේරෙන්න ඕනේ. කටපාඩම් ගිරව් වෙන්නේ නැතුව. තේරෙනවද මේ උපකල්පනයේ දාන්න හේතුව? හරිනේ. හරිද? හරි. නික. ඒක
ළමයි ආර්ථිකයක සම්පත් පාවිච්චි කරලා කොච්චර භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්න ඒගොල්ලන් භාවිතා කරන තාක්ෂණයත් බලපාන ටෙක්නොලොජි එක. අපි මේ පැත්ත කිව්වේ නැති වුණාට මේ 200න් 4ක් හදන්න පුළුවන් කියලා කියන්නේ උපරිම වශයෙන් යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරලා. තාක්ෂණය. සමහර වෙලාවට අපි හිතුවට 200න් 4යි හදන්න පුළුවන් කියලා. තාක්ෂණයේ දියුණු වෙලා අලුත් ක්‍රම ඇවිල්ලා සමහර වෙලාවට 4ක් නෙමෙයි ඊට වඩා වැඩියෙන් හදා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. අර හදන්න පුළුවන් ගාන ඩිපෙන්ඩ් වෙන්න තාක්ෂණයක් බලපානවා. අර ඇත්තටම එකකින් හදන්න පුළුවන් ගාන ඩිපෙන්ඩ් වෙන්න තාක්ෂණයක් බලපානවා. ඉතින් ළමයි ප්‍රායෝගිකව රටක තාක්ෂණය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මම දැන් ඔයාලට කියන ළමයි 200කින් එකකින් හදන්න පුළුවන් 4යි 800. ඔයා මට කියනවා නෑස ඔය එකකින් 4ක් නෙවෙයි දැන් අලුත් ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරොත් ඔය ආර්ථිකයේ ඔය හේතුන් වලින් 4 නෙවෙයි උකෙන් 6ක් විතර හදා ගන්න පුළුවන්. එතකොට හරණයි. එතකොට ඒකක 1200 වෙන්න ඕන. අර යම්කිසි තාක්ෂණයක් යටතේ තමයි අපි කතා කරන්නේ මෙච්චරක් හදා ගන්න පුළුවන්. ඉතින් තාක්ෂණය වෙනස් වෙන්න මේ ඵලදායීතාවය හරහා නිෂ්පාදන හැකියාවත් වෙනස් වෙනවා. සම්පත් සම්භාරයේ ප්‍රශ්න වගේම තාක්ෂණීය ප්‍රශ්නෙත් අපිට එනවා. එහෙනම් ඔයා හිතලා කියන්නේ උපකල්පනයේ මොකද්ද දෙන්න ඕනේ? අරකට ගැහුවා වගේ ඉන්ජෙක්ෂන් එක මේකටත් ගහමු. අපිට හරියට කියා ගන්න නම් නිෂ්පාදන හැකියාව නිශ්චිතව කියා ගන්න නම් මොකද්ද අපි ගහන ඉන්ජෙක්ෂන් එක? හිතන්නේ මොකක්ද අපි? යන්නකෝ අනේ. ඔව්. ඉගෙන ගන්නවා කියන්නේ එහෙමයි. ඊළඟ ස්ටෙප් එක හිතන්න පුළුවන් වෙනවා. very good. ඊළඟ ඉන්ජෙක්ෂන් එක අපි හිතනවා තාක්ෂණය වෙනස් වෙන්නෙත් නැහැ. එතකොටත් හරි. එතකොට මුකුත් කියන්න බෑ තාක්ෂණය නොවෙනස්ව පවතී. නැත්තම් තාක්ෂණය වෙනස් වෙන්නෙත් නැහැ. හරි. ඔන්න දෙකයි. සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණය වෙනස් වෙන්නේ 3. ළමයි මම ප්‍රස්ථාර සටහනෙන් කියනවා මෙන්න මේ ආර්ථිකයට නිපදවිය හැකි නිමෝම් මට්ටම මෙන්න මෙච්චරයි උපරිමය. මේ ආර්ථිකයේ මේ උදාහරණය ගත්තොත් 200යි 4යි මේ ආර්ථිකයට හදන්න පුළුවන් උපරිමය 800යි කියලා මම. ප්‍රස්ථාරය ඇදලා පෙන්නනවා මෙන්න මේක මේ ආර්ථිකයට හදන්න පුළුවන් උපරිමය. හැබැයි ඔය කියන උපරිමය හදන්න පුළුවන්ද සියලු සම්පත් පාවිච්චි කරේ නැත්තම්? පුළුවන්ද? බෑ. ඔය උපරිමය හදන්න පුළුවන්ද උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කරේ නැත්තම්? බෑ. ඉතින් මම කියන නිෂ්පාදන හැකියාව ආර්ථිකයට හදන්න වෙන්නේ අර කොන්දේසි දෙක ඉටු කරගත්තොත්. ඒ නිසා මම වක්‍රය දෙද්දී උපකල්පනය කරනවා මෙයාට මේක හදන්න අර කොන්දේසි දෙක මෙයා ඉටු කරගන්නවා කියලා. ඒ ඉටු කරගන්න නිසායි මම කියන්නේ මෙයාට මේක උපරිමය හදන්න පුළුවන්. ඒකත් අපි උපකල්පනයක් විදිහට දානවා. ඇත්තට මේ ආර්ථිකයේ මේ අවස්ථාවේ පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය ඉටු කරගන්නා බව. හරි? ළමයි මේ බලන්නකෝ. 200ක් තිබ්බා 4ක් හදන්න පුළුවන්. උපරිමය 800යි. 800 හදනවා කියන්නේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු කරගෙනද නැද්ද? ඉටු කරගෙනද නැද්ද? කරගෙන. very good. හැබැයි මං වාට කිව්වා ළමයි 800 නෙවෙයි. මේගොල්ලන් හැදුවේ 500යි කියලා. ඔකේක හරි අවුලක් තියෙනවනේ. ඒ කියන්නේ ඉටු කරගෙන නැහැ කියන එක. තව දෙයක්. ළමයි මේ දෙකම ඉටු කරගත්තාම මේ හදන්නේ උපරිමය. ඉටු කරගත්තේ නැත්තම් මේ හදන්නේ උපරිමය නෙමෙයි. මේ තියෙන්නේ උපරිමය නෙමෙයි හදන්නේ.
තමයි ආර්ථිකය උපරිමය හදනවා කියන්නේ ඒ ආර්ථිකය නිෂ්පාදනයේදී කාර්යක්ෂමයි අකාර්යක්ෂමයි. උපරිමය හදනවා කියන්නේ මේ අවස්ථාවේ මේ ආර්ථිකයේ නිෂ්පාදනයේදී කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයි? very good. කාර්යක්ෂමයි. උපරිමය නෙමෙයි මේ හදලා තියෙන්නේ 500යි. 500 හදලා තියෙනවා කියන්නේ කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයි? 500 හදලා තියෙන්නේ අකාර්යක්ෂමයි. එහෙනම් ළමයි මෙන්න මේකටම අපි කියනවා පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු කරගන්නවා කියන්නේ කාර්යක්ෂමයිද අකාර්යක්ෂමයි? කාර්යක්ෂමයි. කාර්යක්ෂමව නිෂ්පාදනය කරන බව. එහෙම කිව්වත් හරි. කාර්යක්ෂම නිෂ්පාදනයක් වෙනවා කිව්වත් හරි. මේ දෙකම තමයි අදහස් කියන්නේ උපරිමය හදනවා කියන්නේ. තුනක් තියෙනවා හරි. අවසන් එක. ළමයි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව කියන්නේ ඒ ආර්ථිකයේ සියන සම්පත් වලින් නිපදවිය හැකි භාණ්ඩ හා සේවා නිමවුම් මට්ටමනේ. මම ඔයාට අර කිව්වට ළමයි සම්පත් 200ක් තියෙනවා. ඒක යෙදවමකින් මේ භාණ්ඩ 4ක් හදන්න පුළුවන් නිෂ්පාදන හැකියාව කියන්නේ කියලා. ආර්ථිකයක එක භාණ්ඩයයිද තියෙන්නේ? එක භාණ්ඩයයිද තියෙන්නේ? නෑ. භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ළමයි ඔය හැම භාණ්ඩයක්ම යොදාගෙන අපිට නිෂ්පාදන හැකියාව කියන්න බෑ. ප්‍රස්ථාරය අඳින්න බෑ. මොකද හේතුව එක අක්ෂයකින් එක භාණ්ඩයක් පෙන්වුවොත් අක්ෂ දෙකෙන් පෙන්වන්න පුළුවන් භාණ්ඩ වර්ග කීයද? දෙකයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ආර්ථිකයක භාණ්ඩ වර්ග දෙකක් නෙවෙයි අතිවිශාල ප්‍රමාණයක් හදලා. හැබැයි විශාල ප්‍රමාණය හැම එකක්ම අපිට ප්‍රස්ථාර සටහනකින් පෙන්වන්න බෑ. අපිට ප්‍රස්ථාර සටහනෙන් උපරිමව පෙන්වන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකයි. එහෙනම් එතනට ඉන්ජෙක්ෂන් එකක් ගහමු. මොකද්ද අපි හිතන්න ඕනේ? අර ආර්ථිකය අපි මේ කතා කරන ආර්ථිකයත් ඇත්තටම හදන්නේ භාණ්ඩ වර්ග දෙකයි. කියලා උපකල්පනය කරන්න. දෙකක් පමණක් නිපදවන බව. ඔන්න උපකල්පන 4 හේතුත් එක්ක මම පැහැදිලි කරා. බලන්න විනාඩියක්. very good. සමහර නම් හොඳටම හොඳයි. පුළුවන් නම් කියන්න ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න මම ප්‍රශ්නයක් දෙන්න පාස් පේපර්ස් ප්‍රශ්න. Tamanට පුළුවන් නම් මතකයි නම් හරිනේ පළවෙනි එක සම්පත් සම්භාරයේ නොවෙනස්ව පැවතුනා. ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව කියන පැති දෙකකින්. ඊළඟ එක තාක්ෂණයේ නොවෙනස්ව පවතුනා. කියලා උපකල්පනය. ඊට පස්සේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි දෙකම ඉටු වෙනවා කියලා උපකල්පනය. කාර්යක්ෂමව නිෂ්පාදනය කරනවා කිව්වත් හරි. අන්තිම එක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන බව. ටියුට් එකත් බලලා නෝට් එක කෙලින්ම යම් පාස් පේපර්ස් වලට නේ කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවරයි. ඒකේ මතක තියාගන්න ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මකවත් වෙනස් වෙන්නේ නැහැ. පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය අර මං කිව්වේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය සියලු සම්පත් භාවිතා කරන බව. තාක්ෂණය නොවෙනස්ව පවතින බව. භාණ්ඩ දෙකක් පමණක් නිපදවන බව. ඔන්න වක්‍රය අඳිද්දී කරන උපකල්පන.
හරිනේ යමුනේ එහෙනම් අපි පාස් පේපර්ස් වලට අර්ථික ටියුට් එකේ හයිලයිට් කරගෙන කමන්නේ වැදගත් ටික 2017 ඇහුවලමයි ඔය කන්සෙප්ට් එකට අදාළව A level ප්‍රශ්නයක් ප්‍රශ්න අංක 17 හොඳට උත්තරේ ප්‍රශ්න කියවලා උත්තර පහ සංසන්දනය කරලා පළවෙනි පාරම උත්තරේ තෝරන්න බලන්න. උපකල්පනය කරනු ලැබේද? මොකක් උපකල්පනය කරනවද කියලා අහන්නේ. ඔක්කොම උපකල්පන හතරක් ඉගෙනගෙන තියෙනවා. ගැළපෙන එකක් ඇති බලන්න. very good. උත්තර දීපු සියලු අයගේ පිළිතුරු නිවැරදි. very good. හොඳයි. ඔක්කොගෙම හරි. කියන්නේ ඔයාලා 2017 A level කරා නම් එක MCQ එකක් හරියටම හරි. තාමත් ඔයාලට හිතනවද ළමයි ඕන අමාරුයි කියලා? දැන් ඔයා ඉගෙනගෙන තියෙනවනේ අප්‍රේල් ඉගෙන ගත්තා. මැයිත් ඉගෙන ගත්තා. නේ? මාර්තුත් ඉගෙන ගත්තා. මේ ප්‍රශ්නේ මම කියලා දෙන්නම්. ඒක අමාරු නෑ ළමයි. මේ මිනිස්සු විසින් හදාගත්ත මතයක්. කෝණ අමාරුයි කියලා. හරි? ඒකේ සංඛ්‍යා දත්ත ටික මම පෙන්නන්නම් 2020 A level කරපු අයියලක් කළාගේ රිසල්ට්ස් ආවා. අර ගවර්න්මන්ට් එකෙන් දාලා තියෙනවා සංඛ්‍යා දත්ත රිසල්ට්ස් කොහොමද හැම A level කරපු සබ්ජෙක්ට් එකකටම කීයක් ලිව්වද A කීයක් ආවද B කීයක් ආවද කියන එක. ඔයාටත් ඒක උපකාරී වෙයි. ඔයාගේ විෂයන් තාම හරියට තෝරගෙන නැත්නම් ඉස්කෝලේ පටන්ගෙන නැති නිසා උපකාරී වෙයි ඔයාට විෂයන් තෝරගන්න. මම පොඩ්ඩක් කියන්නම් මේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර වෙලා. නිෂ්පාදන හැකියාවක්‍රයක් නිර්මාණය කිරීමේදී පහත සඳහන් ඇතුලින් කවරක් උපකල්පනය කරනු ලැබේද? පළවෙනි කියන ආර්ථිකයේ තම සම්පත් අකාර්යක්ෂම ලෙස උපයෝජන. නෑලම අපි කියන්නේ අකාර්යක්ෂම ලෙස භාවිතා කරනවා කියලා නෙමෙයි. අපි කියන්නේ ඕකේ අනිත් පැත්තනේ. අපි කියන්නේ මොකක්ද? අර පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු වෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ. මොකද අදහස් කරන්නේ? කාර්යක්ෂමව භාවිතා කරනවා කියන්නේ. ඒක වැරදි. හරි? හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ වෙනස. දෙවෙනි එකේ තියෙනවා සම්පත් උපයෝජනය කරනුයේ පෞද්ගලික බාණ්ඩ. එහෙමනම් කිව්වේ නැහැ.
පෞද්ගලිකද පොදුද මෝටර් රථද ජංගම දුරකථන ඕන එකක්. හැබැයි අපි කියන්නේ භාණ්ඩ වර්ග දෙකක් විතරයි කියලා. අපි කියන්නේ මේ පෞද්ගලික භාණ්ඩ තමයි හදන්නේ. මේ භාණ්ඩ තමයි හදන්නේ. කෘෂි නිෂ්පාදනය තමයි කරන්නේ. දීවර තමයි කරන්නේ. එහෙම උපකල්පනය කරනවා. අපි කියන්නේ මොකක් හරි ආර්ථිකය හදන්නේ භාණ්ඩ වර්ග දෙකක් විතරයි කියලා. තුන්වෙනි එක පූර්ණ නිෂ්පාදනය නොව පූර්ණ සේවා නියුක්තිය සාක්ෂාත් කරගන්න. නෑ අපි උපකල්පනය කරන්නේ දෙකම සාක්ෂාත් කරගන්නවා. හතරවෙනි එක තියෙනවා නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී. හරි ඒක උපකල්පනය හරි. පහ අහලා තිබ්බ ගොඩාක් අය උද්දමනයක් නොපවතී. ඔයාලට මතකයිද අර සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්වාර්ථික විද්‍යාවයි වෙන් කළා හඳුනගනින්නේ මං කිව්වා කිරිපිටි මිල, මෝටර් රථ මිල, පරිගණක මිල අන්න ඒ වගේ විචල්යන් සූක්ෂමද සාරවද? කිරිපිටි මිල, මෝටර් රථ මිල. ඒවා සූක්ෂමද සාරවද? කිව්වේ ඒ concept අය දෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවටද සාර්වාර්ථික විද්‍යාවට? very good. ඒවා අයිති වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. ඔයාලට මතකයිද මම ඒකේ කිව්වා ළමයි ඔහොම එක එක භාණ්ඩේ මිල කතා කරාට මුළු ආර්ථිකයේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල කියලා concept එකකුත් තියෙනවා. ඒකට කිව්වා පොදු මිල මට්ටම. හරිද? ඒක සාරව. ඔන්න ඔය රටේ තියෙන පොදු මිල මට්ටම. ඒ කියන්නේ සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා නම් ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවාවල සාපේක්ෂ අගයක් විදිහට පොදු අගයක් විදිහට ගත්තාම රටේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා නම් අපි කියන උද්දමනයක්. මෙයා මේ කියන්නේ එහෙම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමක් හෙවත් උද්දමනයක් ආර්ථිකයේ නැහැ කියලා. මම ළඟින්වත් ගියාලම හොම වචනයක් මේ උද්දමනයක් තියෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා කියලා. නෑල්ලම අපි භාණ්ඩවල මිලක් ගැන මෙතන කතා කරන්නේ නැහැ. අපි කියන්නේ සම්පත් කතා කරලා ඵලදායීතාවය කතා කරලා මෙන්න මෙච්චර භාණ්ඩ ඒකක ප්‍රමාණයක් ආර්ථිකයට නිපද වේ හැකියි. මිලක් කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැනේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රවල. රුපියල් නෙවෙයිනේ හැකියාව මායිම් වක්‍රවල කතා කරන්නේ. නේද? භාණ්ඩ ඒකකනේ. අර ඔයා මෙච්චර වෙලා කිව්වේ 800යි 1000යි ඒ ඔක්කොම ගත්තේ භාණ්ඩ ඒකකනේ. රුපියල් දෙේ නෑ. කිසිම මිලක් සම්බන්ධ වෙන්නේ නෑ. උද්දමනයක් වෙනස් නොවේ වෙනස් වේ. ඒවා කිසිසේත්ම ගැලපෙන උත්තර නෙමෙයි. තේරුණාද කියපු දේ හැමෝටම? අර කේස් එක කියන්නම මම ක්ලාස් එකට ආවම දැන් බලන්න 12යි වෙලාව. පැය 4ක් විතර ඕනේ මට උගන්නන්න. වෙලාව යනවා ටක් ටක් ගාලා. හරි බලන්න. අර මම විනාඩියෙන් ඔයාලට පැහැදිලි කරන්නම් අර මම කියපු දේ. හරි පොඩ්ඩක් බලන්න අර මම හිතනවා මේ ඔයාලට මේවා කියලා දෙන්න කවුරුත් නැහනේ. 2020 A level මේ ඔයත් පුරුදු වෙන්න මේවා Google එකේ සර්ච් කරාම candidate අපේක්ෂකී statistics කියන සංඛ්‍යා දත්ත. හරි. මේ තියෙන performance of candidates GCE A level examination 2020 ඩවුන්ලෝඩ් කරමු අපි. මේ තියෙන්නේ අන්තිම අවුරුද්දේ තියපු A level ලියපු අක්කලා අයියලාගේ සංඛ්‍යා දත්ත. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කී දෙනෙක් කරාද කීයක් පාස් වුණාද අර සබ්ජෙක්ට් තෝරගනිද්දි මෙන්න මේවා පොඩ්ඩක් බලන්න ඕන. ඔයා සමහරවල් කියන විදිහට මේව කරන්න එපා. අර මං කිව්වේ ඉකෝන් අමාරුයි කියලා හැමෝම කියනවා. ඔයාට දැන් සබ්ජෙක්ට් එක ඉගෙන ගනිද්දි තමයි තේරෙන්නේ අමාරුයිද නැද්ද කියලා. පිටු 36ක් තියෙනවා ළමයි මේ. ඔයා පස්සේ මේක පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරන් බලන්න. 2015 ඉඳන් මේකේ ළමයි මේක පේනවනේ all candidates ඒ කියන්නේ අර කලින් නම් තිබ්බේ ස්කූල් candidates මේ මෙතන තියෙන්නේ all ඒ කියන්නේ ස්කූල් අය ප්‍රයිවට් අය දෙකම 2020 ළමයි මුළු ඔක්කොම විදියට ඒ කියන්නේ කොමර්ස් ආර්ට් බයෝ ඔක්කොම විදියට නිව් එකෙන් 2,77,625ක් කරලා තියෙනවා
ඕල්ඩ් එකෙන් 24ක් සිලබස් දෙකක්නේ. ඕල්ඩ් සිලබස් එකෙන් 24145. ඒ කියන්නේ ආසන්න වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් 2020 A level කරලා තියෙනවා ලක්ෂ 3ක් විතර. ආසන්න වශයෙන් ලක්ෂ 3ක් විතර. ඒකෙන් ළමයි සබ්ජෙක්ට් තුනම ෆේල් වෙලා තියෙනවා 27යි 28කට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා. හරිද? 3A's අරන් තියෙනවා ප්‍රසන්ටේජ් එකක් විදිහට ගත්තොත් සබ්ජෙක්ට් තුනටම 3A's අරන් තියෙන්නේ 100ට 4ක වගේ ප්‍රමාණයක්. නේ? මෙතන නිව් එකෙන් 2.71යි ඕල්ඩ් එකෙන් 1.41යි. නම්බර්ස් විදිහට ගත්තොත් මේ මං කියන්නේ කොමර්ස් නෙවෙයි ඔක්කොම මුළු A levelම. බොහොම පුංචි සංඛ්‍යා. ඔයාලට පේනවනේ ඔයාගේ ජීවිතේ කොච්චර වැදගත්ද කියලා. බොහොම සුළු ප්‍රමාණයක් තමයි මෙතනින් පයින්නේ කඩේින්. ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. ලේසි නම් ළමයි මෙහෙම සංඛ්‍යාවක් දෙන්න විදියක් නැහැනේ. ඒ තුනක් එන්නේ 100කින් 4කට විතරයි. නේ 3 ලක්ෂ ගානෙන් 3 ලක්ෂ තුනෙන්ම 28000කට විතරයි ඒ තියෙන්නේ. ඒ කියන්නේ තව ඉන්නවා 2 ලක්ෂ 70000 ගාණක් ඉන්නවා ඒ තුන නැති අය. සෝරි 28000 ගාණක් නෙවෙයි ෆේල් අයනේ. 7000 ගාණයි නේ 8000ක් විතර තමයි ඒ තුන තියෙන්නේ. ඒ කියන්නේ තව 2,92,000ක් විතර ඉන්නවා. ඒ තුනක් ගන්න බැරුව සාමාන්‍ය විදියට. ඒකයි try කරන්නේ. දැන් අපි ඒක පාස් කරලා ලෙවල් තියෙන. අපි අර ලක්ෂ 3න් අමාරුවෙන් එන 8000 ඇතුලේ තමයි ඉඳලා තියෙන්නේ. අර 2,92,000 නෙමෙයි අපේ අවුරුද්දේ. තව 2,92,000ක් එළියට ගියා මුකුත් නැතුව. ඒ තුනක් නැතුව. සබ්ජෙක්ට් දෙකක් පාස් කීයද එකක් පාස් කීයද මම එන්නම් අපි කරන්නේ කොමර්ස් නේ. කොමර්ස් වලට එන්නම්. කොමර්ස් වලින් කරලා තියෙනවා ළමයි මේ කොමර්ස් වලින් කරලා තියෙනවා 57,773ක්. යුනිවර්සිටි එන්ට්‍රන්ස් කියලා කියන්නේ එලිජිබල් කියලා කියන ළමයි මේ සුදුසුකම් ලැබුවා කියන්නේ. ඒ කියන්නේ විභාගේ සමත් කියන්නේ. S3ක් හෝ අරගෙන කොමර්ස් ස්ට්‍රීම් එකෙන් එක්සෑම් පාස් වුණොත් ඔයාලට එක්සෑම් ඒ කියන්නේ මේ යුනිවර්සිටි ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ 70ක් විතර ඉන්නවා නේ පාස් අය. තව 130ක් කොමර්ස් ෆේල්. 70ක් විතර පාස්. ඕල්ඩ් එකයි මේක නම් මේ කැන්ඩිඩේට් නිව් එක අර පල්ලෙහා තියෙන ඕල්ඩ් එක ඕල්ඩ් සිලබස් එක. හරිද? ප්‍රොවින්ස් එකෙන් බැලුවොත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකෙන් ඔක්කොම කරලා තියෙනවා 66000 ගාණක්. ඒ ඔක්කොම ඒවා. හොඳේ. ස්කූල් කැන්ඩිඩේට්ස් මේක පොඩ්ඩක් බලන්න මම වෙලා යන නිසා ලොකු දෙයක් කියන්නේ නැහැ මේක. මම එන්නම්කො මේ ස්ට්‍රීම් එක අනුව මේ වෙනම දාලා තියෙනවා. බයෝ මේ තියෙන්නේ ෆිසිකල් සයන්ස් මේ තියෙන කොමර්ස් කොමර්ස් එකෙන් නිව් සිලබස් එකෙන් ඔයා කරන්නේ නිව් සිලබස් එකෙන් නිව් සිලබස් එකෙන් කරලා තියෙනවා ළමයි 19100ක්. එකෙන් පාස් වෙලා තියෙනවා 173ක්. පාස් වෙලා කියන්නේ සබ්ජෙක්ට් තුන පාස් කියන්නේ. මං සබ්ජෙක්ට් වයිස් එන්නම් කොහොමද? ඒක තමයි ඕනේ. මේ තියෙන්නේ නිව් සිලබස් එක. හරි? නිව් සිලබස් එක මේ තියෙන්නේ ඕල්ඩ් සිලබස් එක. මේ තියෙන්නේ all candidates. හරි? මේ බලන්න. සබ්ජෙක්ට් තෝරගද්දි බොහොම පරිස්සමෙන් මේ ඉකෝන් ළමයි ලියලා තියෙනවා 50156 2020. හරිද? 50136. ඒ 2020යි 19 ඔක්කොම තියෙනවානේ. නැති මේ තියෙන්නේ නිව් සිලබස් එක. හරි? ඉකෝන් ලියලා තියෙනවා 62000 මේ 62025. ඉකෝන් ලියලා තියෙනවා 62025. ඒ තුන ඒවා තියෙනවා 8900.
ඒ කියන්නේ 114ක් විතර ඒ තියෙනවා. අපිට ඔය අර කොමර්ස් වලින් අමාරු මේක ඉක්මන් කියනවනේ. මේ බලන්නකෝ අනිත් දෙක. මේ තියෙන accounting. accounting කරලා තියෙන්නේ 57697යි. මොකද ආර්ට් කරන අය ඉක්මන් කරනවනේ. ඒ තියෙන්නේ 7958. ඒකේ රේට් එක 14.79. ඉක්මන් වල ඒ රේට් එක වැඩි. BS වල ඔයාලට පේනවා. BS වල 56000 ගාණක් කළා ඒ තියෙන්නේ 9යි 109යි. ඒ කියන්නේ අඩුම රිසල්ට්ස් තියෙන්නේ BS වලට මේ පාන. වැඩිම රිසල්ට්ස් තියෙන්නේ ඉකෝන් වලට. හරි? අර තමන් මහන්සි වෙන්න ලින්ක් එක දාන්නම් මම මේ ගෲප් එකට. මහන්සි වෙන්න කියන එකයි කියන්නේ. මේ දැන් සමහරව ඉන්නවා ළමයි දැන් ස්ටැට් එහෙම තෝරගන්නවා. ස්ටැට් ICT තෝරගන්නවා අමාරුයි. ඒක නිසා ඔයා තෝරගන්න ඕන ලොකු මහන්සියක් වෙන්න ඕනේ. තෝරගන්න එපා කියන එක නෙමෙයි මේ ICT බලන්න මේ 35868යි. හරි? හොඳට බලන්න. අර මට අර මම ඔයාගේ ක්ලාස් එකේම කිව්වා මට ළමයි ඔයාලා අතරින් ඉන්න ළමෙක් මට කිව්වා සර් ඉකෝන් කරන්නේ නැහැ සර් කියලා. මම කිව්වා ඇයි කියලා. සර් ඉකෝන් අමාරුයි. මම කිව්වා එහෙනම් ඒ වෙනුවට මොනවද ගන්න කියලා. ඒ වෙනුවට ICT කරනවා. හරි? 35868ක් ලියනවා. ඒන්නේ කීයද? 846යි මුළු ලංකාවෙන්ම. ඒන්නේ 846යි. අටසිය 46යි කියන්නේ 100ට 2ක් ආසන්න වශයෙන්. ඒ තියෙන්නේ 100ට 2යි. ICT වල. ස්ටැට් වලත් මම පෙන්නන්න. මේ තියෙන බිස්නස් ස්ටැටිස්ටික්ස් 1067යි ලංකාවෙන්ම ලියන්නේ. ඉස්සෙල් ලියලා තියෙන්නේ 1067යි. ඒකෙන් ඒව තියෙන්නේ 100යි. 102යි. ඒ කියන්නේ 109යි. ඒක අර BS වගේම තමයි ලියන ප්‍රමාණය අඩුයි. ප්‍රමාණයත් එක්ක බැලුවහම 100ක් විතර ඒ දාලා තියෙනවා. හැබැයි ළමයි මේකත් එක්ක අර 1000 ගාණක් කියන ළමයි ගුරුවරු අඩුයිනේ. දැන් ස්ටැට් කරන්න එහෙම උගන්වන ගුරුවරු අඩුයි. ඔයා ස්ටැට් කරන් තෝරගෙන තියෙනවනේ මේ ප්‍රශ්න වලටත් තියෙනවා. අර තරඟකාරීත්වය අඩු නිසා හරි ප්‍රෝග්‍රෑම් එකක් හොයාගන්න අමාරුයි. අපි උගන්වන සබ්ජෙක්ට් වලම අපිට ලොකු තරඟයක් තියෙනවනේ. මට ඉන්නවා ගුරුවරු 10ක් 15ක් විතර. මම ඒ අතරින් ළමයි ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ. ඒකට මම රිසල්ට්ස් දැම්මේ නැත්තම් මගේ ප්‍රෝග්‍රෑම් එක හරි නැත්තම් මං ටීචින් උගන්වන ටීචින් වල අවුල් නම් ඔයා මාව තෝරගන්නේ නැහැ. ඔයාට ඕන තරම් විකල්ප තියෙනවා. මම එතකොට perform කරන්න ඕනේ. හරි? මේ පේනවනේ සමහර සබ්ජෙක්ට් මේකේ ළමයි මේ ඉංග්‍රීසිත් හදාගන්න මේ 2 ලක්ෂ මේ ෆේල් ප්‍රතිශතය බලන්න මේ. ෆේල් එක පෙන්නුවේ නැහනේ මම. සෝරි. ඉංග්‍රීසි එහෙම ළමයි මේ ඉංග්‍රීසි තියෙන්නේ ජෙනරල් ඉංග්ලිෂ් 8 මේ තියෙන 146ක් ෆේල් හොඳේ එන ඛේදවාචකයක් මේ ඉංග්‍රීසි 146ක් ෆේල් කැම්පස් ගිහිල්ලා උඩ බලන් තමයි ඉන්නේ ඉංග්‍රීසි ටිකත් හදාගන්න 2020 පේන්නේ 146ක් ෆේල් කියන්නේ 154යි පාස් S එකක් හරි තියෙන්නේ 154කට විතරයි 146කට F මේ ඉකෝන් ෆේල් වෙලා තියෙන්නේ 121යි 121යි ඉකෝන් ෆේල් වෙලා තියෙන්නේ ඔය අනිත් සබ්ජෙක්ට් දෙක බැලුවොත් accounts තියෙන්නේ මෙතනනේ මේ තීරුවනේ accounts 122ක් ෆේල් නේ accounts 122ක් ෆේල් BS ළමයි ෆේල් වෙන්නේ 117යි දැක්කද කතාව පාස් වෙනවා BS ෆේල් වෙනවා අඩුයි හැබැයි අර ඒකට යන්න අමාරුයි පේනවනේ ඒ තිබ්බේ 109යි ඔතන තමයි කතාව දෙන්නේ මේ අවුරුද්දෙත් බලන්න ගොඩාක් රිසල්ට් ෂීට් එකේ ওই කතාව තියෙනවා ඔයා තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන ප්‍රමාණය මහන්සි වෙන්න ඕනේ නැද්ද කියලා ස්ටැට් ICT කරනවා නම් ඔයා දෙගුණයක් තුන්ගුණයක් මහන්සි වෙන්න ඕනේ හරි එකත් එක්ක බලන්න මම ඔයාලට පොඩ්ඩක් මේ ඔයාට මම මේ කියන එක අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා ඔයාගේ ජීවිතය හරි හදාගනි තමයි මේ මට හැම අවුරුද්දෙම තියෙන ප්‍රශ්නයක් මම ඔයාට දාපු රිසල්ට් ෂීට් එක ඔයා බැලුවා නම් මේ අවුරුද්දෙත් මට මේ ප්‍රශ්නේ ලොකුට තියෙනවා මම දැන් 21 22 අයටත් අනිත් සබ්ජෙක්ට් එක බලන්න කියලා
මේ මගේ රිසල්ට් ෂීට් එක මම මෙන්න පෙන්නන්න. 2020 අයියලා කළාගේ රිසල්ට් ෂීට් එක. හරි. මේ බලන්න. කවුද පුට්ටු ගන්න? හරි මේ බලන්න. මේක ළමයි එකේ ඉඳන් 13 වෙනකම් මේ ඒ තුනේව තියෙනවානේ. එකේ ඉඳන් 13 වෙනකම් ඒ තුනේව තියෙනවා. හැබැයි ඔයාලට පේනවද මේ 13න් පස්සේ නේ 14 ඒ දෙකයි B එකයි මේ මැද තියෙන්නේ accounts හොඳේ. තුන්වෙනියට තියෙන්නේ BS මේ ඒ හැර වෙනත් විෂයක් කරොත් මේ others කියන එකේ subject එකත් එක්ක දාලා දෙනවා. මේ 14ට ඒකයි B ඒ දෙකයි B එකයි මේ BSB 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 18 ඊපස්සේ 19 ඉඳන් ඒ දෙකයි B එකයි ඒ දෙකයි C එකයි ඒ දෙකයි B එකයි 22 ඉඳන් මේ A එකයි B දෙකයි A එකයි B දෙකයි AB ඒකයි B දෙකයි 25 ABC 26 ABC 27 ABC එක සබ්ජෙක්ට් එකක් මත් වෙන හෙන්න එපා. හරිද? මගේ සබ්ජෙක්ට් එක ආසාවෙන් ඉගෙන ගන්නවා ඇති. හරිද? හැබැයි ඒක විතරක් තියන්න එපා. මට රිසල්ට් තිබ්බට මේ මගේ රිසල්ට් ෂීට් එක වලට පේනවා ඒ අකුරු ගොඩාක් තියෙනවා. අනිත් සබ්ජෙක්ට් දෙක මේවා වුණා. එහෙම මට වැඩක් නැහැ. ඔයාගේ ජීවිතේ ඔයාට ඔය රිසල්ට්ස් එකත් එක්ක තමයි A level වලින් පස්සේ ජීවිතේ ඉස්සරහට යන්න තියෙන්නේ. ඒක සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න. මම මේ දැන් ඩබල් AT විතරක් ඉන්න අයත් ඉන්නවනේ. ඔයාලත් කොහේ ක්ලාස් ගියත් මොන ගියත් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න බලන්න ජීවිතේ නැත්තම් අපරාධේ. අර දෙයක් පුළුවන්කමක් තියලා Tamanට අර අවබෝධයක් නැතිකම නිසා ගුරුවරයෙක් දෙයක් පෙන්නලා දීපු නැති නිසා හරි පාරේ යන්න බැරි වුණා වෙන්න පුළුවන්. හරිද? සමහරුන්ට කොච්චර කිව්වත් ඒක අර දැනෙන්නේ නැහැ. මම ඔයාට මේ ඔයාව තමයි හොඳම මොකද ඔයා මේ පටන් ගත්ත අවදියේ විතරයි දැම්ම ඔයා ඔළුවට ගත්තොත් මේ දේ මම අද කියපු දේ. හරි මෙහෙම තත්වයක් මගේ කතාවෙත් මම මෙහෙම තත්වයක් ලියා ගන්න නැතුව සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා තුන්ටම හොඳ රිසල්ට්ස් එකක් දානවා කියලා හිතාගත්තොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේ බලන්න මේ 30 ඉඳන් බලන්න මගේ රිසල්ට්ස් එක මේ 31 ඒකයි C2 ඒකයි C2 ඒකයි C2 ඒකයි C2 මේ අයට ළමයි මේ ඉකෝන් එකක් ගන්නවා කියන්නේ මේකට මේ අඩුම ගානේ B දෙකක්වත් ගන්න බෑ. පුළුවන් නේ. එතනින් ඉවර නෑ. තව තියෙනවා. ඒකයි C2 ඒකයි S එකයි B එකයි මේ ඉකෝන් A accounts S මේ B එකයි ඒකයි මේ 37 නම් ළමයි මේ ඉකෝන් වලට B එකක් ඇවිල්ලා තියෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසා මම ආපහු කිව්වා රිකර්ෂන් දාන්න කියලා. 38 නේ අනිත් ඒවත් එහෙමයි මේ B එකයි BC මේ B එකයි BC B එකයි BS නේ B එකයි CA account ඉකෝන් වල BS වලට එකක් ගත්තා කෙනෙකුත් ඉන්න ඒත් ඉතින් BS විතරයි හරියට කරලා තියෙන accounts එක මදිනේ ගොඩක් මේ B එකයි C දෙකයි B එකයි C දෙකයි B එකයි C දෙකයි B එකයි accounts S B එකයි S CBC C එකයි C එකයි S එකයි C එකයි S එකයි F එකයි මේ මේකට C එකක් කරන් ඉකෝන් වලට BSF එතන තේරුම් ගන්න ඔයාලට ලොකු කතාවක් තියෙනවා මේ පල්ලෙහා බැලුවත් එහෙමයි C තිබ්බට අනිත් ඒ වගේ S එහෙම තියෙනවා ඔයා තේරුම් ගන්න ඒ නිසා සබ්ජෙක්ට් තුනක් ඔයා තෝරගෙන ඇති හරිද ඒ සබ්ජෙක්ට් තුනත් එක්ක ඔයා මහන්සි වෙන්න ඕන ප්‍රමාණය හැමතිස්සෙම ළමයි රිස්ක් එක දකින්න බය කියන එක තේරෙන්න ඕනේ ඔයාට ඔයාට තව ටික කාලයක් ගියාම ඔයාට තේරෙනවා නම් BS පාඩම් කරන්නේ නැහැ මම මේ accountsමයි හදන්නේ මම ඉකෝන්මයි පාඩම් කරන්නේ මේ ඉකෝන් නම් මම හොඳට වැඩියෙන් කරනවා හැබැයි මම මේවට අවධානය එතකොට ඔයා රිස්ක් එක දැනෙන්න ඕනේ එතකොට ඔයාට අග්ගාලා මේ සබ්ජෙක්ට් එක හදා ගන්නවා දැන ඉස්සරහට යන්න එපා මුල ඉඳන් ඔයා ඒක හිතාගන්න නෑ මම සබ්ජෙක්ට් තුනම එක විදියට කරනවා මොකද එක සබ්ජෙක්ට් එකක් වැඩියෙන් කරලා අනිත් දෙක අඩු වුණොත් මට ප්‍රශ්නයක් මම තුනම කළා තුනෙන්ම පුළුවන් තරම් ඉස්සරහට ගිහිල්ලා හොඳ රෑන්ක් එකක් එක්ක ඒ තුනක් අරගෙන කැම්පස් යනවා තේරෙනවනේ කියපු දේ හරි විශේෂයෙන් ස්ටැට් ICT කරන අය මම සංඛ්‍යා දත්තත් එක්ක පෙන්වුවේ නිසා පොඩ්ඩක් අතර කරන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ හරි අර
ටැට් ගත්තා ඒ කියන්නේ අයිලන්ඩ් රෑන්ක් හිටන් දාන්න පුළුවන් හරි රිසල්ට්ස් එකක් දාගත්තොත් මං කියන්නේ රිස්ක් එක කියන එක දකින්න බය කියන එක දකින්න ඔහේ ඉන්න එපා මං ICT කරනවා ස්ටැට් කරනවා හරි තෝරගත්තා ඔහේ යනවා ඔයා යනවා තේරෙන්නේ නැහැ මාසයක් ගියා තේරෙනවා හිතනවා ඊළඟ මාසේ අවුලක් නැහැ පාඩම් කෙරෙන්නෙත් නැහැ පාඩම් කරාටත් බෑ එහෙම දැන දැන යන්න එපා එතකොට වැඩක් නැහැනේ මගේ දැන් අර මගේ ළමයෙක් ඉන්නවලම මම රිසර්ච් මුලින්ම බැලුවෙත් ඒ ළමයාට මහින්ද රාජපක්ෂේ හැමදාම ඉකෝන් වලට වැඩිම ලකුණු. හරිද? සෙක්ෂන් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් තුන් දෙනාම ඉකෝන් වලින් මං ගාව හිටියේ. හරිද? අනිත් දෙන්න නම් කැම්පස් සිලෙක්ට් වුණා. එක්කනේ. එයාගේ රිසල්ට් තමයි මම මුලින්ම බැලුවේ. ගැල්ලම. හරිද? රෑන්ක් එක 600 ගණන්ද 700 ගණන්ද? ඒ දෙකයි C එකයි. ස්ටැට් කරේ. ස්ටැට් වලට C. මම අහද්දිත් ඉතින් මම දැන් ඔයා වගේම කතා ඔයාට වගේම අනිත් සබ්ජෙක්ට් දෙක ගැන අහනවා. අහද්දි කියන්නේ අවුලක් නැහැ සර් කරගෙන යනවා. අවුලක් නැහැ සර් කරගෙන යනවා. අන්තිම රිසල්ට්ස් ආවම තමයි දන්නේ පිස්සුවක් තමයි අර සබ්ජෙක්ට් එක කරලා තියෙන්නේ කියලා. ඔයා බලන්න ඔයාව තේරුම් ගන්න පුළුවන් ඔයාට හැමතිස්සෙම මේක බලන්න ඔයා මාස දෙකක් විතර ගිහිල්ලා මම සබ්ජෙක්ට් වල මොන මට්ටමේද ඉන්නේ. තව මාස දෙකක් ගිහිල්ලා බලන්න මම සබ්ජෙක්ට් වල මොන මට්ටමේද ඉන්නේ. හරිද? ගුරුවරයාව සෙට් වෙන්නේ නැත්තම් මාරු කරන්න. මාව වුණත් ඔයාට තේරෙනවා නම් A level class එකේ මගෙන් මුකුත් වෙන්නේ නැහැ කියලා. මාරු කරන්න. මේක ඔයාගේ ජීවිතය. හරිද? එහෙම කවදාවත් එහෙම කරන්නේ නැහැ. හරිද? එහෙම වෙලත් නැහැ. එහෙම කරලා තියෙනවා නම් ළමයි මෙහෙම උඩට නගින්නත් බෑ. හරිද? මගේ නිකන් ක්ලාස් වල හිස්ටරි එක බැලුවොත් ඔයා 2019 මට හිටිය ළමයි 16යි. හරිද? උතන තියෙනවා 68ක රිසල්ට්. එක අවුරුද්දට. හරිද? ඒ 68යි 21 ඊට වැඩි 22 ඊට වැඩි ඔයාගේ 23 ඊට වැඩි රිසල්ට්ස් උත් ඔහොම තමයි. ඒ නිසා අර දෙයක් අවංකව කරද්දී ඒක හරියනවා. ඒක අපේ පැත්තනොත් අදාළයි, ඔයාටත් අදාළයි. ඔයා හරියට අර මං කිව්වා වගේ හැමතිස්සෙම අප්ඩේට් වෙවි රිස්ක් එක දැක දැක මම මහන්සි වෙන්න ඕනේ. ICT තෝරගත්තේ මම. ස්ටැට් තෝරගත්තේ මම. මම මේ සාමාන්‍ය එකෙක් වගේ පිස්සු කෙල්ල හරියන්නේ නැහැ. එහෙම වුණොත් මට අඬන්න වෙන්නේ. ඒ දෙකයි අර සීයක මාත් එක්ක ඒ ළමයා දැන් කතා කරන්නේ නැහැ. කතා කරන්න බෑ ඇඬෙනවා. ඒ මම දන්නවනේ මහන්සි වුණ විදිහ ඒ ළමයා දැන් නිදි මරාගෙන පාඩම් කරලා. අර රිසල්ට් අනේ සර් මට ඉකෝන් වලට අනිවාර්යෙන් 95ක්වත් ඇති කියලා අඬනවා. ඒ 95 තිබ්බට මොනා කරන්නේ? ටැට් වලට සීනි. ඒකට කැම්පස් යන්න අමාරුයි. අමාරුයි කියන්නේ මේ චපුර ටාගට් කරගෙන හිටියේ කොහේ හරි එයි. ඒ වුණාට ටාගට් එකට යන්න බැරි වෙනවා. ඉතින් ඔයාගේ කතාවත් ඔය වගේ මට කියන්න සිද්ධ කරන්න එපා. අනාගතේ A level batch එකකට ඔයාම හදාගන්න. ඔයාට ඕන තරම් කාලේ දෙනවා. හැබැයි ඔය කතාව හොඳට මතක තියාගන්න. එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරිනේ? පුංචි වෙලාවක් වැය කරලා කියලා දුන්න ළමයි වාගේ ජීවිතේට ඕක වැදගත්. මොකද කාලේ ගියන් පස්සේ වාට ආපහු මේක ගන්න බෑ. තව පාස් පේපර්ස් ප්‍රශ්නයක් දෙන්නද? අරක ලින්ක් එක මම දාන්නම් ළමයි. ඔමින් PDF එකම දාන්න. ඔව් ඒක තමයි. හරි මේ බලන්න. පේනවනේ ටියුට් එක. මෙතරම් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. දැන් A level class වල ළමයි රිසල්ට්ස් තියෙන්නේ මැජික් නෙමෙයි. හරිද? මේ කරන වැඩ ටික ඔයා හරියට කරොත් අනිවාර්යෙන් රිසල්ට්ස් එක එනවා. ඔයාට මේ ඩබල් AT මට්ටමින් ඕක මතක හිටිනවා කියන්නේ ළමයි. තියරි ඇවිල්ලා රිවිෂන් ඇවිල්ලා පේපර්ස් කරලා ඕවා කරාම ඔයාට ඉක්කොන් අමතක කරවන්න බෑ. බලන්න ඔකල්පන.
මේ එක අවුරුද්දක අහලා තිබ්බ ළමයි නිෂ්පාදන හැකියාව මායිම් 2016 හැකියාව මායිම් වක්‍රය යන කුමක්ද නිර්වචනය කරන විදිහ මම තාම ඔයාලට ඉගෙනුවේ නැහැ. හැබැයි හැකියාව මායිම් වක්‍රයක් අඳින විට ඔබ උපකල්පනය කරන දෑ නම් කරන්න. ටියුට් එකෙත් ඔයාගේ මේ ප්‍රශ්නේ ඇති. අන්තිමට මම දාලා ප්‍රශ්න ලියන පොතක් වාගාව ඇති. ඒ පොත අරගෙන 2016 A level කියලා දාලා ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. හැකියාව මායිම් වක්‍රය ලියන්න රූල් 4ක් විතර ඉඳ තියන්න. ඉඳ තියලා හැකියාව මායිම් වක්‍රයක් අඳින විට පදනම් වන උපකල්පන කියලා දාලා උපකල්පන 4ක් ගාලා ලියන්න. ඔක ලිව්වහම ඉවරයි. පාඩම් කරන්න දෙයක් නැහැ. අතකින් ලියන්න. ලියලා ඕකේ කියන මැසේජ් එකක් දාන්න. මේ A level ප්‍රශ්න. ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න. මේ වෙලාවේ ඔයා දැනගත්තේ නැත්නම් අපරාධ නිකන් සමහර වෙලාවට වැරදි තීරණ ගන්න පුළුවන්. ළමෙක් අහලා දෙන එක්සෑම් එකට පාඩම් කරන්න ඕන විදිය කියලා. AT දහන්නේ A levelද? AT නම් ළමයි ඔය මම දැන් කියලා දෙන ටිකම පාඩම් කරලානේ යන්නේ. ඒ ටිකම ප්‍රමාණවත් ඔය ආපහු නිකන් ඉන්නවා බලන්න අවුලක් නැහැ. A level පාඩම් කරද්දී නම් ඉතින් මීට වඩා කරුණු තියෙන නිසා ටිකක් මහන්සි වෙන්න ඕනේ. පන්ති අපි ඉගෙන ගද්දී මතක හිටින දේ ප්‍රමාණවත් මදි. නැවත පොඩ්ඩක් පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. දැන්ට ඔයාලම AT වලින් අමාරුම දැන් ස්ටැටුත් ඉගෙන ගන්න තියෙන BS උත් දන්නවා accounts උත් දන්නවා ඉකොනුත් දන්නවා. දැන්ට අමාරුම සබ්ජෙක්ට් එක මොකක්ද? දැනට ඔයාට තේරෙන දැනන විදිහට එක එකනා වෙනස් ඉතින්. CR පොතක ගත්තා නම් හොඳයි. ප්‍රශ්න ලියන්න. හැමෝම උත්තරයක් දාන්න. අනිත් මිනිස්සු කතා කරන්නේ නැද්ද? හරි. ඒකලම මේ ප්‍රශ්නෙට එක එක අය එක එක උත්තර දුන්නා. හරිද? කොහොනම් කවුරුත් කිව්වේ නැහැ මම හිතන්නේ. මම අහපු නිසා දන්නේ නැහැ ප්‍රශ්නේ කොහොන් කවුරුත් කිව්වේ නැහැ. ඉකොන් අමාරුයි නම් ඒත් කියන්නේ. වැඩියෙන් කිව්වේ ස්ටැට් ඊට පස්සේ accounts කිව්වා සමහර එක්කෙනෙක් විතර BS උත් කියලා කිව්වා. හරිද? අර මං කලින් කියපු තියරිය. මට A level කරන කාලේ ළමයි මට වැඩියෙන්ම අමාරු BS. ඉකොන් හොඳටම පුළුවන්. accounts උත් හොඳටම පුළුවන්. BS උත් පුළුවන්. හැබැයි අර දැන් මේ අපි මේවා ඉගෙනගෙන තියෙන මම උගන්වන විදිහ මට අර ඕනේ ළමයි ලොජික් එක. ඔයාව මං හුරු කරන්නෙත් ඒකට. හරිද? එතකොට අර හරි ලේසි. කටපාඩම් කරන්න ඕනේ නැහැ. වෙනෝනේ දැන් උපකල්පන ටික වුණත් මං ගත්තේ ලොජික් එකකින්. කටපාඩම් කරන්න කියන්නේ ප්‍රැක්ටිකල් தත්ත්වෙ මෙහිමයි ළමයි. මේක මෙහෙම කරන්න බෑ. ඒක නිසා අපිට උපකල්පන දාන්න වෙනවා. මෙන්න මෙහෙම උපකල්පන දා. ඒකයි අර මම හැමතිස්සෙම ඔයාට අර උපකල්පනේ දාලා ඊළඟ එක කියලා දීලා ඔයාට හිතන්න දෙන්න. තාක්ෂණයට මොකද වෙන්නේ කියලා මම ඔයාට හිතලා කියන්නේ. අර මට ඕනේ මේ මෙතඩ් එක හදන්න. මේ මෙතඩ් එක හැදුවාම ළමයි කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ මට ඔයාලට.
බාඩක් නෙවෙයි. ඔයාට උනත් සමහර වෙලාවට ප්‍රැක්ටිකල් දෙයක් ඇහුවා පේපර් එකේ. මේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනය තහනම් කරලා තියන්නේ විදේශවල ඒ වගේ වාද නැහැ. ඉක්කොන් ඉගෙන ගත්තන් පස්සේ ප්‍රැක්ටිකල් දෙයක් ඇහුවම මම ඔයාලට පුරු කරලා තියෙන්නේ හිතන්නනේ. ඒ හිතන එකෙන් ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඒක නිසා මම අර BS වලට එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි මම ඒ තුනක් ගත්තනේ. මම කැම්පස් ගියානේ. ගියේ කොහොමද? අර මට අමාරු සබ්ජෙක්ට් එක තියෙන්නේ මම කැමති නැති සබ්ජෙක්ට් එක. සාමාන්‍ය සබ්ජෙක්ට් එකට වඩා accounts econ වලට වඩා මම එහෙනම් මේකට වැඩි වෙලාවක් දෙනවා. මම මේක මොකක් හරි කරලා ඊට වඩා වැඩි effect එකක් දාලා ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්තා. මම වැඩිම වෙලාවක් දාලා තියෙන්නේ මම හිතන සබ්ජෙක්ට් තුනෙන් අඩු ලකුණු ඇත්තේ BS වලට මට. හැබැයි මම වැඩි වෙලාවක් දැම්මේ BS වලට. සමහර ළමයි එකම concept එක මම ලියලිය පාඩම් කරේ. ඒ කියන්නේ පාඩම් කරනවා ඊට පස්සේ මතකින් ලියනවා. එහෙම එක concept එක පාඩම් කරගන්න කොළගුලි 15ක් විතර ඩස්බින් එකට දාලා දෙනවා. ලියනවා විසික් කරනවා. ලියනවා විසික් කරනවා. 15 වෙනි එක වගේ ලියද්දි තමයි හරි concept එක මතකෙට එන්නේ. එහෙම මහන්සි වෙනවා. දැන් ඔයාටත් මම අහුවේ ඒකයි ස්ටැට් නම් අමාරු. ඔයා තේරුම් ගන්න ඔයා ඇස්කම් වහගෙන හිටියොත් ඕක ඉස්සරහට යනවා. මම ඔයාට ඩබල් AT එක්සෑම් ලියන්න ලං වෙලා මං අහුවාම ආපෝස ස්ටැට් නම් එපා වෙනවා මේ මුකුත් දන්නේ නැහැ ෆේල් වෙන්න. ඒ උත්තරේ තමයි ඔයා දෙන්නේ. ඒ ඔයා දැන් ඔයාට තේරෙනවා නම් දැන් ඔයා කියනවනේ ස්ටැට් අමාරුයි කියලා. එහෙනම් ඔයා බලන්න හරි මම මේකට වැය කරන වෙලාව වැඩි කරන්න ඕන. මම මේක මේ ආවට ගියාට කරලා හරියන්නේ නැහැ. වැඩියෙන් මහන්සි වෙන්න ඕන. නැත්තම් ඔයාට අමාරු දැනටමත් අමාරු සබ්ජෙක්ට් එක තවත් ඉස්සරහට අමාරු වෙනවා. මොකද විෂය කරුණු ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? තේරුම් ගනිද්දි ඔයාට ඇතිවන ගැටලු වැඩි වෙනවා. ස්ටැට් නම් BS නම් ඒත් එහෙමයි. accounts නම් ඒත් එහෙමයි. මෙතන හොඳට මතක තියාගන්න මේ ඔයාට මේක පිළිහිටන්නේ මේක තේරුම් ගන්න බෑ කියලා දේවල් A level වල නැහැ. හරිද? O level මොන මට්ටමේ හිටියත් මොන විදිහේ ඔයා මොන වෙලාවෙ ඉපදුනත් මොන විදිහට කෙනෙක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් බැරි වුණත් A level මේ A level stage එක තියෙන ඔයාගේ මහන්සි වීමේ ප්‍රමාණය. වෙන මුකුත් කතා අදාළ නැහැ. වැඩ පුළුවන් වැඩ බැරි කතා නැහැ. වැඩ කරන වැඩ නොකරන. එච්චරයි. වැඩියෙන් වැඩ කරන කෙනාට ප්‍රතිඵල තියෙනවා. ඔයා අන්තිම කාලේ මම හැම A level ඔය A level results එක 26 මම එච්චර මට ඕක මහ ලොකු දෙයක් නෙවෙයි මම දන්නවා ඒක. මොකද ඔයා වුණත් 2023 A level ගාද්දි මට ඇවිල්ලා කියන්නේ සර් මම මෙහෙම තමයි පාඩම් කරන්නේ. මම මෙච්චර වෙලාවක් පාඩම් කරනවා. මෙච්චර papers කරනවා. මෙහෙම තමයි වැඩ ටික කරන්නේ මේ සබ්ජෙක්ට් එක මෙහෙම ගන්න. හරිද? ඒකත් එක්ක හිතා ගන්න පුළුවන්. ඔයාට එන results. මොකද අර වැඩ මත තමයි results එක තියෙන්නේ. සර් ඩබල් AT එකෙන්ම පටන් ගන්න ඔයාට අමාරුයි කියලා හිතනවනම් විවිධ අය විවිධ උත්තර දුන්නා. ඒකට වැඩි වෙලාවක් වෙන් කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරා. ඔයා A level class එකේ හිටියත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. දැන් 20 ළමයි එහෙම දැන් results කියන්නේ මේ මගේ A level class එකේමයි නෙමෙයි. සමහර වෙලාවට ඩබල් AT කාලේ හිටපු ඒ අයත් කතා කරලා කියනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා ඕන සපෝට් එකක් ගන්න. හරිද? ඕන වෙලාවක කතා කරන්න. එහෙම කතා කරලා ඔයාගේ ලයිෆ් එක උතරින් ගොඩ දාගන්න. මේ අවුරුදු දෙකමාරේ ඔයා ඕක වින් කරගත්තේ නැත්නම් එතනින් එහාට ඕක විඳවන්න වෙනවා. ඔය රිසල්ට්ස් එක ළමයි ඔයාලට ජොබ් එකක් හම්බෙන්නේ. ඔය රිසල්ට්ස් එක තියාගෙන දැන් මම මේ වෙලාව අවුරුදු මං ගාණක් මේ ලෙවල් වල හැබැයි මම මේ වෙලාවේ මේ හම්බ කරන් කන්නේ මේ සමාජෙ මෙහිම ඉන්නේ. ඔයත් එක්ක මෙහි කතා කරන්නේ ඔයා මාව පිළිගන්නේ ඔක්කොම කරන්නේ මම මේ ලෙවල් වල මහන්සි වුණ මහන්සි වීම නිසා. මේ විදිහට මට ඒ තුනක් නෑ මුකුත් නෑ. මම වෙනම මිනිස්සෙක් ඇවිල්ලා මම ඔයාලට කිකොඩ් පාඩමක් කියලා. ඔයා පිළිගනේද? ආසර් මරුවට උගන්වනවා. එහෙම කියන්නේ නෑ. ඔයා බලන්න මොනවද සර්ට තියෙන සුදුසුකම්? කැම්පස් ගිහිල්ලවත් නෑ. ඉකොන් හරියට ගොඩ දාගෙනවත් නෑනේ. සර් කොහොමද අපිට උගන්වන්නේ? ඒක නිසා ජොබ් එකකට ගියාම උනත් එහෙමයි. අපිට දෙයක් තිබ්බොත් තමයි අනිත් හැමදේම හැදෙන්නේ. තේරුම් ගන්න ඔය දේ අනිවාර්යෙන්ම ඔයා ගන්න ඕනේ. ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒකට අර ඇස්කන් වහගෙන ඉන්න එපා මං හැමදෙස්සම කියන්නේ. අමාරුයි කියලා ඒක හැමදාම ජප කර ඉන්න එපා. ඒ ජප කරන වෙලාවේ ඔයා වැඩ කරා නම් ඔయిత වඩා ගොඩ දාගන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. අපි කියනවා අමාරුයි. අපි වැරද්ද හොයාගත්තට අපි බෙහෙත් විද ගන්න දන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න දන්නේ. ඒකයි කියන්නේ මම අමාරුයි නම් ඒක වැඩියෙන් කරන්න. ඒකෝට ප්‍රශ්න විසඳෙනවා. අර ප්‍රශ්නෙට උත්තරේ ලියුවා නේද? පොතේ ළමයි අර අපි පේපර් ස්ට්‍රක්චර් එකයි සිලබස් එකයි ලියාගත්තනේ. ඒ පොත ගමු ප්‍රශ්න ලියන්න. නේද? පේපර් ස්ට්‍රක්චර් එකයි මුල් දවසේ හිටියනම් මුල් දවසේ හිටියේ නැත්තම් නෑ. පේපර් ස්ට්‍රක්චර් එකයි
නේ සිලබස් එකයි ලියාගත්තනේ ඔය පොතේ. ඒක අපි ගමු ප්‍රශ්න කරන්න. දැන් මම පාස් පේපර්ස් දෙන ප්‍රශ්න ඊට පස්සේ ඩබල් AT පාස් පේපර්ස් වල කතා කරන ප්‍රශ්න ඒව කරන්න ඔය පොත තියාගමු. නෝට් ලියන්න වෙන පොතක් මම දැන් ඊළඟ ටියුට් එකේ ඉඳන් නෝට්ස් උත් සමහර වෙලාවට පොතේ ලියයි. හරි? ඒකට බලමු. දැන්ට නම් ඔය ටියුට් එකේ මුකුත් එහෙම අවුලක් නැහැ. ටියුට් එකේ print කරලා තියෙනවා. පළවෙනි දවසේ paper structure එක කිව්වනේ ළමයි මම. මම පෙන්නුවේ නැද්ද PDF එක දාලා? පෙන්නුවා. පළවෙනි දවසේ පෙන්නුවා. පළවෙනි දවසේ හිටියේ නැත්තම් තමයි දන්නේ නැත්තේ. හරිනේ? එහෙනම් ළමයි 12:00යි වෙලාව අපි ඊළඟ දවසේ හම්බෙමු. හැමෝම අර මං කියපු දේ මතක තියාගන්න. හරි. වැඩ කරන්න හරියට අපි A level ජීවිතේ කොහොම හරි ගොඩ දාගමු. පාඩමක් ඉගෙන ගන්න අර දකින්න දේවල් වලින්. හරිද? මේ දවස්වල ඔයාගේ අවට ඇති අයියලා අක්කලා විභාගේ අවුල් වෙලා සමහර වෙලාවට ෆේල් සමහර වෙලාවට රිසල්ට්ස් තිබ්බට රිසල්ට්ස් මදි ආපහු try කරනවා. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. එක one shot මේක මං ඉවර කරනවා මං මහන්සි වෙලා රෑන්ක් එකක් එක්කම එළියට එනවා කියලා ටාගට් එකක් හදාගන්න. මොකද හැමතිස්සෙම සබ්ජෙක්ට් තුන ගැන අවධානය යොමු කරන. එතකොට ලොකු දෙයක් කරගෙන ජීවිතේ සක්සස් කරගන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. දවසට පැය කීයක් නෙවෙයි දැන්ට ඔයා ওই විෂය කරුණු ටික පාඩම් කරන්නකෝ ඔයාගේ මට්ටමේ. ඒ ඇති. උගන්වලා තියෙන ටික ආපහු වෙලාවක් හම්බුනොත් ආපහු බලන්න. ආන්සර් ලියද්දි නෝට් එක විදියට නෑ අදහස ලිව්වහම ඇති. මම ඔයාලට ඔය කියලා දෙන විදිය පේනවනේ. ඒ අදහස තිබ්බහම ඇති. අදහස තියාගෙන නෝට් පාඩම් කරද්දී ඒ නෝට් එකේ තියෙන එක මතක හිටිනවා මේ විදියට. අදහස මුලින් ගන්න ඊට පස්සේ නෝට් එකේ තියෙන එක කියවන්න. ළමයි අර පේපර් ස්ට්‍රක්චර් එකයි සිලබස් එකයි ලියපු මුල් දවසේ හිටපු කෙනෙක් ඉන්නවනම් ගෲප් එකට දානවද? මේ ළමෙක් ඉල්ලනවා. මුල්ම දවසේ අර අපි ලියපු පේපර් ස්ට්‍රක්චර් එකයි පාඩම් සෙට් එකයි. හරි. හැමෝම පරිස්සමෙන් එළියට යන්න එපා. තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න. හැමෝටම බුසන්නයි. සැසිරේකටත් පුළුවන් නම් සැසිරේ කවුරු හරි දාන්න.